අයිබුවන් සුබදෑසනක් වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. අද අගෝස්තු මාසයේ 14 වෙනිදා ඉරිදා දවසේ අපි සතියක පත්තරමේන්තු ආරම්භ කරන්න සූදානම් වන්නේ. ජාතික පුවත්පත්වල තොරතුරු බොහොමයක් වාර්තා කර තිබෙනවා අද දවසේදී. සතියන්තයේ පුවත්පත්වල දේශපාලන කාරණාවලට වඩා වැඩි ඉඩ කඩක් වෙන් කර තිබෙනවා අද දවසේ. ඒ අතරිනුත් සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදෙනවද? සර්වපාක්ෂික පාලනයක්ද? සර්වපාක්ෂික වැඩපිළිවෙලක්ද? අන්තර්කාලීන ආණ්ඩුවක්ද? මේ ආදී කරුණු ගැන විස්තරාත්මකව තොරතුරු වාර්තා කර තිබෙනවා අද ජාතික පුවත්පත් සියල්ලෙම වගේම. ඒ වගේම තමයි අද උදෑසන ඔබට මතක් කරන්න ඕනේ කාරණේ තමයි අපි ඊයේ දවසෙත් කිව්වා දැන් සෞඛ්‍ය අංශ වලින් අපිට යලි අනතුරු ඇඟවීම් සිද්ධ කරනවා කොරෝනා තත්ත්වය පිළිබඳව කොරෝනා මරණ ඒ වගේම කොරෝනා රෝගීන් දෛනිකව වාර්තා වීමේ වැඩි බවක් පේන තියෙනවා කියලා යනුව අද දවසේදීත් පුවත්පත්වලත් මේ තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒ නිසා අද එරිදා දවසේ දැන් ඔබ පෙට්‍රල් පෝලිමේ නැතුව ඇති ගෑස් පෝලිමේ නැතුව ඇති හැබැයි සෙනග ගැවසෙන තැන්වලට යනවා නම් මුවාවරණ පළඳින්න සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද දෑත් පිරිසිදු කරගන්න සබන් යොදා මේ ආදී මේ පසුගිය කාලවකවානුවේ අනුගමනය කරපු සියලු සෞඛ්‍ය ක්‍රමවේද නැවත අනුගමනය කරන්න කියලා තමයි අපි ඔබට කියන්න තියෙන්නේ. ඒ නිසා මේ සෞඛ්‍ය පුරුදුත් එක්ක එකතු වෙන්න නැත්නම් අපිට යලි රට මේ පවතින ආර්ථික අර්බුදයත් එක්ක තවත් ව්‍යසනයකට මුහුණ දෙන්න සිදු වෙවි යලි. ඉතින් ඒ නිසා ඒ தත්ත්වය මගහරවා ගැනීම ඔබ සතු වගකීමක් බවට පත් වී තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය අංශ වලින් ඩෙන්ගු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමකුත් සඳහන් කරනවා. ඉතින් අද විවේකී දවසේ ඔබේ නිවාසාවට පරිසරය පිරිසිදුව තබා ගන්න මේ ආදී කරුණුත් ඔබට සිදු කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් අපි මේ සියල්ල මතක් කරන්නේ මේ පවතින අවදානම් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අංශ දිගින් දිගටම තොරතුරු වාර්තා කරන නිසාවෙන්. අපි සූදානම් අද ජාතික පුවත්පත්වල බෙදුණු සිරස්තල එකිනෙක වෙනස් සිරස්තල ගණනාවක් තිබෙනවා. මේ තොරතුරු වාර්තා කරන්න අද ඉන්නේ නඩිත් මාත් එක්ක. නඩිත් සුබදෑසනක්. සුබදෑසනක් සමීර වාසනාවන්ත ජයග්‍රාහී දවසක් අපි හැම දිනෙකටම ප්‍රාර්ථනා කරනවා. සතියක පත්තරමේන්තුවත් එක්ක එකතු වෙන. සමීර කතා කරනකොට කියපු දෙයක් තමයි අර පෝලිම්, තෙල් පෝලිම් නැත්තම් විවිධ පෝලිම් පහුගිය දවස්වල අපි දැක්ක. දැන් පෝලිම් නැති වෙලා. නැත්තටම නැති වෙන දවසක් එන්න කියලා තමයි අපේ හිතවල හැම වෙලාවෙම තියෙන්නේ. ඒක ඉස්සරහට වෙයි කියලා අපි විශ්වාස කරනවා. දැන් පොලිමේ ඉන්නකොට සමහර වෙලාවට ඔබ ඔබේ මෝටර රථයට වෙලා යතුරු පැදිය අසලට වෙලා කාලේ ගත කරන අතරෙදී පොතක් එහෙම කියවන්න පුරුදු වෙලා ඉන්නේ නැති. ඒ කොහොමුණත් දැන් අපේ ජීවිතයේ යථාර්ථත්වයට පත් වෙලා සාමාන්‍ය ජන ජීවිතයේ ඒ විදිහට ගත කරන අතරෙදී පොත් කියවන එක බොහොම වැදගත්. ඔබේ විඩාව නිවා ගන්න, දැනුම වර්ධනය කරගන්න පොත් කියන දේවල් බොහොම වටිනවා. ඒ හින්දා අපේ සුපුරුදු විදිහටම අදත් ඔබට මේ පොත් ගැන කියන්න හදන්නේ. ඔබ දන්නවා දැන් සතියක පත්තරමේන්තුව අපි හැමදාම උදේට අලුත් පොත් ගැන ඔබට කියනවා. අද පොත් දෙකක් ගැන කියන්න හදන්නේ. මේ පොත් දෙක රචනා කරපු කතුවරියන් දෙදෙනාත් බොහොම විශේෂයි. මේ අක්කයි නංගි සහෝදරියන් දෙපළක් තමයි මේ පොත් දෙක රචනා කරන්න. එක පොතක් අපි තෝරගත්ත දවල් අන්ධකාරය, The White Darkness කියලා තමයි මේ පොත නම් කරලා තියෙන්නේ. දවල් අන්ධකාරය රචනා කරන්නේ හංසිකා විදානපතිරණ. හංසිකා මෙහිම ලියනවා පසුවදන පොත පිළිබඳව. ලෝකයේ ඇති බොහෝ දේ බොහෝ පහසුවෙන් අයහපත් දේ සඳහා යොදාගත හැකි නමුත් මදක් අපහසුවෙන්වත් යහපත් දේ සඳහා යොදාගත හැකි බව කිසි දිනක මුවින් නොපවසූ අපේ අප්පච්චි ඒ සත්‍යයක් බව පසක් කොට පෙන්විය. අයහපත් වැඩ කරන්නන් හිවලුන් ලෙසත් ඒ අතර වැජබෙන මගේ අප්පච්චි සිංහෙකු ලෙසත් මම දැක්කෙමි කියලා හංසිකා විදානපතිරණ ඒ විදිහට පසුවදන ලියනවා. මේ දවල් අන්ධකාරය නවකතාවක් විදිහට තමයි එළි දකින්නේ. මේ නිල්මිනි වීරරත්න ලේඛිකාව පිළිබඳව මේ විදිහට ලියනවා. නිල්මිනි වීරරත්න මේ කතුවරිය හංසිකා ගැන මෙහෙම ලියන විශ්ව සාහිත්‍ය ක්ෂේත්‍රයේ පහළ වූ වියතුන් යතිවරුන්, දාර්ශනිකයන්, චින්තකයන්, නවකතාකරුවන්, කෙටිකතාකරුවන්, කෙටිකතාකාරිනියන්, ලේඛකයන්, ලේඛිකාවන් බිහි වූයේ බොහෝ පොතපත පරිශීලනයෙන්. එමනාව අවබෝධ කරගත් හංසිකා විදානපතිරණයන් ඇගේ කුළුදුල් නවකතාව දවල් අන්ධකාරය ලෙස පාඨක ප්‍රජාව අතරට ගෙනවිත් ඇත. රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යාව පිළිබඳ විද්‍යා විෂය පිළිබඳ ගෞරව උපාධිධාරණයක් වන අය විද්‍යා ගුරුවරයෙක් ලෙස කුලරත්න ජාතික පාසලෙන් වෘත්ති ජීවිතය ගත කරමින් පොතපතට සාහිත්‍ය කලාවට දැඩිසේ ඇලුම් කරන චරිතයක් බවට පත් වෙලා ඉන්නවා කියලා ඒ විදිහට හංසිකා පිළිබඳව බොහොම අපූර්වට පෙරවදනක් ලියවෙන අතරේදී මේ දවල් අන්ධකාරය එක පොතක් ඔබ කියවන්න බොහොම වටිනවා ජීවිතේට. මේ නවකතාව කියවගෙන යනකොට ඔබට මේ සම්පූර්ණ පොතම කියවන්න ඕනේ කියන හැඟීම එනවා. ඒ තරම්ම රසවත්. අපි ඔබට ආරාධනා කරනවා දවල් අන්ධකාරය අරගෙන කියවන්නේ. අතරදී හංසිකාගේ සහෝදරිය හෂින්තා විදානපතිරණ ආත්මය අතහරිමින් මේ
කාව්‍ය සංග්‍රහය ලියනවා බොහොම අපූර්වට. හෂින්ත මේ කාව්‍ය සංග්‍රහය මේ විදිහට ලියන්නේ. ඒ පිළිබඳව අපි පසුවදන ඔබට මේ විදිහට අරගෙන එන්නේ. සංසාර සුළඟ ඔබ සුවඳ දැවටි හමන දොවා ලොව හෙම් හෙමින් ගලායයි හදබිමට මිය ගිහින් ඇතත් මා හද සොහොන වෙත වඩින ඒ හුස්ම බිඳ පවා පන පොදක් වෙයි මට කියලා. ඒ විදිහට මේ පොත බොහොම අපූර්වට ලියන්නට හෂින්තා විධාන පතිරණ කටයුතු කළ විට මේ ඔබ දකින ආත්මය අතහරිමේ කෘතිය මේ පද්‍ය සංග්‍රහය බොහොම රසවත් පද්‍ය ගණනාවකින් සමන්විතයි. අපි ඔබ වෙනුවෙන් තෝරගන්නවා මේ අයිලේ සේයාව කියලා පද්‍ය පන්තියක් මේ විදිහට ලියවෙනවා. නිසඳස් කාව්‍යයක්. ඈත පේන කඳු මුතුනින් සුදු මීදුම් අතර පෙනෙන දොයිෂන්ගේ පාසල දෙස බලා ඉන්නවා. ඈත අයිලයේ කෙළවර මිදුණු දිවිය උණුහුම් කළ පොප්ලගස් සෙවන අදත් මතක තියෙනවා. දිය කළ සුදු හිම කඳු පෙළ සැඟවුණු මතකයේ ඈතක රැකගත් හැටි රකුසන්ගෙන් මට සිහි වෙනවා. දිවගොස් ඇතිමුත් කාලය අතීතයේ කවුළු දොරින් ජීවිතයේ කැඩපත දෙස බලා ඉන්නවා. එදා මෙන්ම තරු කැටනෙත් ඔබ අභියස දල්වන්නට පුංචි අල්තිනායි ඔබ දෙස බලා ඉන්නවා කියලා ඒ දුෂන්ගේ කතාව මතක ඇතිනම් ඔබට ඒ විදිහට ලියවෙනවා. බොහොම අපූරු පද්‍ය පන්තියක්. ඉතින් හෂින්තා විධාන පතිරණ වගේම හංසිකා විධාන පතිරණ මේ දෙසුහුරියන් රචනා කරපු පොත් අරගෙන කියවන්න අපි ඔබට ආරාධනා කරනවා. ඒ විතරක් නෙවෙයි ඔබ පොතක් ලියපු කතුවරියක් නම් අපි ආරාධනා කරන ඔබේ පොත් එවන්න අපිට. අපි රටටම කියන්න සූදානම් මේ ගැන. පමාවෙන්නේ නැතුව අපි බලමු අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු සිරස්තල වගේම අනුසිරස්තල උපසිරස්තල බොහෝමයක් වාර්තා කරන්නේ මේ සර්වපාක්ෂික රජය පිළිබඳව. සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳව දැන් ලබන සතියේදී ඇතැම් පුවත්පත් කියන විදිහට මේ අලුත් ඇමති මණ්ඩලයක් දියුරුම් දෙන්න නියමිතයි. අලුතෙන් ඇමතිවරු පත් වෙන්න යතරදී සර්වපාක්ෂික රජයක් බිහි වෙන්න නියමිතයි කියලා තමයි ජාතික පුවත්පත් වාර්තා කරන්නේ. අපි බලමු ඒ තොරතුරු. සමීර. ඔව් නඩිත් අද දවසේ අපි මුලින්ම කිව්වා වගේම ජාතික පුවත්පත්වල වාර්තා කර තිබෙනවා සර්වපාක්ෂික ආණ්ඩුව, සර්වපාක්ෂික වැඩපිළිවෙල, සර්වපාක්ෂික සංධානය මේ ආදී විවිධ නම් වලින් මේ සර්වපාක්ෂික කතාව කරලියට ඇවිල්ලා තිබෙනවා දේශපාලන මාතෘකාවක් විදිහට. දේශපාලන පක්ෂ අභ්‍යන්තර ගැටුම් දක්වා උත්සන්න වෙලා තිබෙනවා මේ කතාවත් එක්ක. දේශීය වාර්තා කරනවා මේ විදිහට සිරස්තලයේ අද දවසේදී පළමු සිරස්තලයේ ප්‍රධාන සිරස්තලයේ උන්ගේ විපක්ෂයේ 16ක් සර්වපාක්ෂික ආණ්ඩුවට සිරස්තලයේ විදිහට වාර්තා කර තිබෙනවා. ගයන් ගාල්ලගේ අද දවසේ ලියලා තියෙන්නේ දේශීය පුවත්පතට සර්වපාක්ෂික ආණ්ඩුවට සහාය දීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් සහ සමගි ජන බලවේගයට සම්බන්ධ හවුල්කාර සුළු පක්ෂ ගණනාවක් නියෝජනය කරන මන්ත්‍රීවරු 16 දෙනෙක් තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි කියලා කියනවා. ඒ කතාව වැඩිදුරටත් එනවා මේ විදිහට. එම කණ්ඩායම කෑගල්ල, රත්නපුර, නුවරඑළිය යන ප්‍රදේශات ජාතික ලයිස්තුවත් නියෝජනය කරන අය බව සඳහන් වෙනවලු. සමගි ජන බලවේගය නියෝජනය කරමින් ආණ්ඩුවට එක්වන එම පක්ෂයේ කිහිප දෙනෙකු ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීම සඳහා දැනටමත් එක්සත් ජාතික පක්ෂය තෝරාගෙන ඇතැයිද සඳහන් වෙයි. කෙසේ වෙතත් එළඹෙන සති අවසානයේ සර්වපාක්ෂික ආණ්ඩුවට කැමැත්ත සහ අකමැත්ත පළ කරන පක්ෂවල අවසන් තීන්දුව ගන්නා බවත් ඉන්පසු එන සතියේදී සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවන බවත් කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා දේශයට පැවසීය කියලා තමයි කියන්නේ. ඔන්න දැන් තමයි කතාව වෙන්නේ. මේ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමේ 16 දෙනෙක් සමගි ජන බලවේගයේ ප්‍රධාන විපක්ෂය පාර්ලිමේන්තුවේ. ඉතින් විපක්ෂය රටේ විපක්ෂය. ඉතින් ඔවුන්ගේ 16 දෙනෙක් තමයි දැන් ආණ්ඩුවට තනිව ගිහිල්ලා උදව් කරන්න සූදානම් වෙන්නේ. ආණ්ඩුවෙන් ආරාධනා කරා අපි දැක්ක වත්මන් ජනාධිපතිවරයා සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කරා ඇවිල්ලා එකට එකතු වෙලා වැඩ කරමු, එක ගමනක් යමු කියලා ආරාධනා කරනවා. නමුත් දැන් මේ සර්වපාක්ෂික වැඩපිළිවෙල යම් ආකාරයකට බිඳ වැටෙයිද කියන සැකේ තිබෙන නිසාවෙන් තනිව ගිහිල්ලා හෝ ආණ්ඩුවට එකතු වෙලා වැඩ කරන්න සූදානමක් තියෙනවා කියන කතාව තමයි නජිත් මේ එන්නේ. දැන් පක්ෂ දේශපාලනයේ පක්ෂ මාරු කිරීමේ නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්න සමගි ජන බලවේගයේ හිටපු කට්ටිය සූදානමක් තියෙන බවක් තමයි මේ තොරතුරු වලින් පෙනී යන්නේ. අර දැන් සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කරන්න විවිධ පක්ෂ එකතු කරගෙන සාකච්ඡා පැවැත්වුණා. හැබැයි අද දවසේ සතිය ගණන පුවත්පතත් කියන විදිහට මේ සර්වපාක්ෂික ආණ්ඩුවක්ද බිහි වෙන්නේ නැත්නම් මේ മന്ത്രിවරු තනියෙන් ඇවිල්ලා හැමති දුර බාර ගනීද වගකීම් බාර ගනීද? අද සතිය ගරුණ ප්‍රධාන සිරස්තලයත් ඒ විදිහට තමයි වෙන්නේ. සර්වපාක්ෂික ආණ්ඩුව නවති කියලා තමයි උදේ ජීවේකනායක
අද සතිය ගරුණට කියන්නේ සර්වපාක්ෂික වැඩපිළිවෙලකට යයි රාජ්‍ය ඇමතිවරු ලබන සතියේදී දිවුරුම් දෙති මන්ත්‍රීවරුන් තනිතනුව ආණ්ඩුවට කියලා අද මේ විදියට සතිය ගරුණ කියනවා සමගි ජනබලවේගයේ ජාතික ජනබලවේගයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන පක්ෂ ලෙස ආණ්ඩුවට එක් නොවීම නිසා සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි කියලා ওই විදිහට ප්‍රධාන සිරස්තලයේ ලියවෙනවා. මේ නිසා සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවට සර්වපාක්ෂික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙලා තියෙනවලු. ජනාධිපතිවරයා මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන ජාතික ජනබලවේගයේ හැර සියලු පක්ෂ සමග සාකච්ඡා කරලා යෝජනා ලබාගෙන තියෙනවා. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් සාකච්ඡාවක් සිකුරාදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එය විසඳුමකින් තොරවයි අවසන් වුණේ. ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ ඇතැම් දේශපාලන පක්ෂ ඇමති දුර ලබා ගැනීමටද ඇතැම් පක්ෂ ඇමති දුර ලබා නොගෙන සහයෝගය දැක්වීමටද එකඟත්වය පළ කරලා තියෙනවා. ඇතැම් දේශපාලන පක්ෂ පිටත සිට සහයෝගය ලබා දෙන්න නියමිතයි. මේ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කරුණු පැහැදිලි කරලා තියෙනවා. පක්ෂ විසින් ලබා දුන් යෝජනා සෑම පක්ෂයකටම ලබා දෙන අතර ඉන්පසු ලබන සතියේදී අදහස් ලබා ගනිමින් වැඩපිළිවෙල සකස් කිරීමටත් නියමිතයි කියලා අද ওই විදිහට කියනවා. ඒ අතරේ සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු මන්ත්‍රීවරු 15කට වැඩි සංඛ්‍යාවක් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට සහයෝගය දැක්වීමට සූදානමිනුත් ඉන්නවා කියලා අද සතිය ගරුණ ওই විදිහට කියනවා. දෙවෙනි ඉරිදා සංග්‍රහයත් කියන්නේ වගේම කතාවක් සර්වපාක්ෂික අවසන් තීන්දුව කියලා සිරස්තල එනවා. මේ සතියේ කරනවලු අවසන් තීන්දුව අරගන්නවා කියලා තමයි උන් සඳහන් කරන්නේ. චමින්ද සිල්වා ලියලා තියෙන්නේ. සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සඳහා සිදු කරන සාකච්ඡාව මේ සතිය අවසන් කිරීමට රාජ්‍ය අදහස් කර ඇතැයි තොරතුරු වාර්තා වෙයි. මේ වන විට සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණ හැර සෙසු පක්ෂ සමග සාකච්ඡා කරමින් සිටින අතර එම සාකච්ඡා මේ සතිය අවසානයේ අවසන් කිරීමට අදහස් කර ඇතැයිද එම ආරංචි මාර්ග පැවසිය කියලා කියනවා. ඉතින් වැඩිදුරටත් වාර්තාවේ සඳහන් වෙනවා මේ වන විට පක්ෂ රැසකින් යෝජනා ඉදිරිපත් වී තිබෙන අතර එම යෝජනා එක්කර කෙටුම්පත් කර ඊට අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපතිවරයා අදහස් කර ඇතැයිද එම ආරංචි මාර්ග පැවසිය. එහිදී සර්වපාක්ෂික කණ්ඩායම් ගන්නා තීරණය අනුව නව අමාත්‍ය මණ්ඩලයක් සමග ආණ්ඩුවක් පත් කරනවාද එසේ නොමැතිනම් පවතින ආණ්ඩුවට අනිකුත් පක්ෂවල පිරිස එකතු වනවාද යන්න තීරණය කිරීමට නියමිතයි. කැබිනට් අමාත්‍ය මණ්ඩලය 30 දක්වාත් රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූර සංඛ්‍යාව 30කට සීමා වනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී. රාජ්‍ය අමාත්‍ය ධූර වෙනුවට නියෝජ්‍ය අමාත්‍ය ධූර ලබා දීමට බොහෝ විට සිදුවිය හැකියයිද ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා කියන්නේ. ඉතින් රාජ්‍ය අමාත්‍ය ධූර අහෝසි වෙනවා. නියෝජ්‍ය අමාත්‍ය ධූර යලි ලබා දෙන්න සූදානමක් තියෙන කතාවක් තමයි එන්නේ. කොමුණත් දේශපාලන පක්ෂ ගණනාවක් එකතාවේ පළ කරනකොට සමහර දේශපාලන පක්ෂ මේ වැඩපිළිවෙලත් එක්ක එකතු වෙන්න බෑ කියලා තමයි කියන්නේ. ඉතින් පවතින කැබිනට් එක අඩු කරන්න ඕනේ. මේ කැබිනට් එක ලොකු කරන්න බෑ. මීට වැඩි කරන්න බෑ. පුළුල් කරන්න බෑ කියලා තමයි ඔවුන්ගේ ඉල්ලීම තිබෙන්නේ. කොහොම නමුත් මේ එකතු වෙන දේශපාලන පක්ෂ වලටත් වගකීම් බාර දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ වගකීම් බාර ගන්න කියලා තමයි ජනාධිපතිවරයා නම් ආරාධනා කරලා තිබුණේ. කොහොම වුණත් වැඩපිළිවෙල ඉදිරියට යනවා. මේ වැඩපිළිවෙලත් එක්ක මොන විදිහට දේශපාලන පක්ෂ ඇතුලේ කතාබහක් ඇති වෙයිද අභ්‍යන්තර දේශපාලන ගැටුම් නිර්මාණය වෙලා තිබෙනවා. දැන් අපි නඩිත් දැක්කා පසුගිය කාලයක් වානුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් ආණ්ඩුවට එකතු වෙනකොට තව කණ්ඩායමක් ආණ්ඩුවට එකතු වෙන්නේ නැහැයි කියලා සඳහන් කරා. කණ්ඩායමක් ගිහිල්ලා අමාත්‍ය ධූර බාරගත්තා. තව කණ්ඩායමක් ගත්තේ නැහැ. හිටපු ජනාධිපතිවරයා මේ ගැන අදහස් ප්‍රකාශ කළා. ඉතින් දැන් සමගි ජනබලවේගයේ කණ්ඩායම් වලත් විවිධ අදහස් පළ වෙනවා. මාධ්‍ය හමු පවත්වමින් අපි දකිනවා. අනිවාර්යෙන් දැන් මේ සියල්ල සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කරන හැබැයි මේ සර්ව පාක්ෂික ආණ්ඩුව සර්ව පාර්ශවික ආණ්ඩුවක් වෙයිද කොහොම වෙයිද කියන්න අපි දන්නේ නැහැ ඉස්සරහට ඒක අපි බලන් ඉමු. ඔය අතරේදී අපි දැක්ක අනුර කුමාර දිසානායක මහත්තයා කියන කතාවකුත් අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරනවා. ඒ අතරේ අපි යනවා දේශීය පුවත්පතට සමීර දේශීය පුවත්පතත් වාර්තා කරන පොහොට්ටුවේ 16 දිනක් දැන් මේ වෙනකොට කරන්න යන දෙයක් ගැන ඔව් දැන් ඉල්ලලා තියෙනවා කියලා තියෙනවා. ඔව් නඩි දැන් සමගි ජන බලවේගයේ 16ක් ආණ්ඩුවට එනවා කියලා පුවත්පත් වාර්තා කරනකොට පොහොට්ටුවේ ඉන්න අය 16 දෙනෙක්ම ඇමතිකම් ඉල්ලනවා කියලා සඳහන් කර තිබෙනවා. පොහොට්ටුවේ 16කට අමාත්‍ය ධූර ඉල්ලයි. මේ වාර්තාව අද දවසේ ඉන්නේ දේශීය පුවත්පතේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුව නියෝජනය කරන දිස්ත්‍රික් නායකයන් 16 දෙනෙකුට කැබිනට් අමාත්‍ය ධූර ලබා දිය යුතුයයි එම පක්ෂයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නිර්දේශ කර ඇතැයි වාර්තා වෙනවා. නිර්දේශයක් එවලා තියෙනවලු 16 දෙනෙකුටම ඕන කියලා. එම කණ්ඩායම කෑගල්ල රත්නපුර නුවරඑළිය යන ප්‍රදේශත් ජාතික ලැයිස්තුව නියෝජනය කරන අය බවත් සඳහන් වෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. ඉතින් කොහොම වුණත් දැන් මේ කණ්ඩායම් වශයෙන් ගිහිල්ලා කණ්ඩායම් දැන් මේ
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත් කරගන්න ප්‍රධාන වශයෙන්ම නායකත්වයේ ගත්තේ ප්‍රධාන කාර්යභාරය ඉටු කරේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඉතින් ඔවුන් දැන් 16 දෙනෙකුටම දිස්ත්‍රික් වශයෙන් වෙන් කළා දිස්ත්‍රික්ක 16 කයට ප්‍රධාන දිස්ත්‍රික් නායකයන්ට අමාත්‍ය ධූර දෙන්න ඉල්ලනවා කියලා දේශීය පුවත්පත් තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අර 5 දිනක ඡායාරූප තිබ්බා දේශීය පුවත්පතේ වාර්තාවෙම මේ ප්‍රධාන පිටුවේ පළ කළ තිබ්බ. ඔව් ඒ ඡායාරූප වල ඉන්නවා නජිත් ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා, රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා, ඒ වගේම එස්.එම්. චන්ද්‍රසේන හිටපු අමාත්‍යවරයා, සී.බී. රත්නායක මහතා, ඒ වගේම පවිත්‍රා වන්‍යාරච්චි මහත්මයාත් ඉන්න ආකාරය තමයි මේ ඡායාරූප වල අනුව නම් තියෙන්නේ. අපි දන්නේ නැහැ කොහොම වෙයිද කියලා. කාට අමාත්‍ය ධූර ඉල්ලනවද, කවුද අමාත්‍ය ධූර බාරගන්න, හිටපු ඔක්කොම එනවද කොහොමද දන්නේ නැහැ. නමුත් ඉල්ලලා තියෙනවා කියලා දේශීය පුවත්පත වාර්තා කරනවා. ඒ 16 අතර ඔය 5 දිනා ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි පුවත්පතේ විදිහට ඡායාරූපත් එක්කම දාලා තියෙනවා. ඒ හින්දා අපි ඔබට කිව්වේ. ඒ අතරේ මව්බිම් පුවත්පත අද ප්‍රධාන පිටුවේ වාර්තා කරන කාරණාවක් අනුකුමාර දිසානායක මහත්මයා කියපු කතාවක්. එතුමා කියනවා මේ IT නාලිකාවේ අපේ සෙල්ලම් ගෙදර ඔබ බලලා ඇතිනේ අනුරට මහත්තයට සෙල්ලම් ගෙදර මතක් වෙලා අද මව්බිම් පුවත්පත කියනවා අනුරට සෙල්ලම් ගෙදර සිහියට එයි කියලා. අනුරාධා හේරත් මේ පොත ලියන්නේ සෙල්ලම් ගෙදර වගේ ඔක්කොම එකතු වෙලා ආණ්ඩු හදන්න කාටවත් ජනවරමක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන් මේ ආණ්ඩුව අන්තර්කාලීන විය යුතු බව ජාතික ජනබලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුකුමාර දිසානායක මහත්තයා අවධාරණය කළා කියලා අද මව්බිම් පුවත්පත ඔය විදිහට කියනවා. සර්වපාක්ෂික ආණ්ඩුවකට තිබූ සියලු අවස්ථා මේ වන විට මගහැරී ගොස්සේ සිහිනයක් පමණක් බවට පත් ඇති බව අනුකුමාර දිසානායක මහත්තයා කියලා තියෙනවා. පාර්ලිමේන්තුවේ සියලු දෙනාටම තිබෙන්නේ විවිධ ප්‍රතිවිරුද්ධ වූ ජනමතයක් බැවින් සැබවින්ම සියලු දෙනා එක්ව මෙසේ ආණ්ඩු කිරීම උචිත නොමැති බව ඔහු ප්‍රකාශ කළා තියෙනවා. මේ මොහොතේ නිවැරදි දේ කරනවා නම් මේ නව ජනවරමකට ජනතාවට අවස්ථාව සැලසීම පමණක් බවත් එමකින් මේ ප්‍රශ්නය විසඳෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළා තියෙනවා. මෙතෙක් ආණ්ඩු කරපු චන්ද්‍රිකා රනිල් මහින්ද යන තිදෙනාම ආණ්ඩු කළත් ඔවුන් කැබිනට් මණ්ඩලයට පිටින් ආණ්ඩුපත් කරගෙන තිබූ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට කැබිනට් මණ්ඩලයේ හෝ එළියේ යන දෙකේම ආණ්ඩු නොතිබුණු බවත් ඔහු පෙන්වා දුන්නා. එබැවින් එවැනි ආණ්ඩු සදාචාර සම්පන්න නොවන නමුත් එවැන්නක් හදා ගැනීමට තරම්වත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සංයමයක් නොතිබුණු බවද දිසානායක මහත්තයා කිව්වා කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. සිළුමිණ පුවත්පතේ කියනවා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙක් කියන කතාවක් අද වාර්තා කරනවා. නීතිඥ සුනිල් වටගල මහතා කියන කතාව වෙනවා සිළුමිණ පුවත්පතේ අද මුල් පිටුවට. ලොවට පෙන්වන්න සර්වපාක්ෂික ආණ්ඩුවක් ජවිපෙට අවශ්‍ය නැහැ කියලා තමයි කියන්නේ. ලෝකයට පෙන්වීමට ආණ්ඩුවකට අවශ්‍ය කර ඇති සර්වපාක්ෂික ආණ්ඩුවකට තම පක්ෂය එකඟ නොවන බවත් ජනතා හිතවාදී රටට හිතවාදී ඕනෑම සර්වපාක්ෂික කටයුත්තක් වෙනුවෙන් තම පක්ෂය එකඟ වී කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටගල සිළුමිණ පුවත්පතට කිව්වා කියලා තමයි කියන්නේ. ජනතා හිතවාදී රටට හිතකර සර්වපාක්ෂික ආණ්ඩුවකට අවශ්‍ය යෝජනා මාලාවක් නම් ඔවුන්ගේ සහයෝගය ලබා දෙනවා කියලා තමයි සුනිල් වටගල මහතා කියන්නේ. පක්ෂය විසින් ලිඛිතව ඉදිරිපත් කර ඇති බව පැවසුවේ මහතා ඒ අනුව ආණ්ඩුවට කටයුතු කළ හැකි නම් තම පක්ෂයේ සහායට හිමි වන බව ඔහු පෙන්වා දුන්නේ කියලා තමයි සඳහන් කරන්නේ. කියන්නේ මේ කෙටි කාලීන වැඩපිළිවෙලකට ඔවුන් ඉදිරිපත් කරා වැඩසටහනක් අන්න ඒකට කැමති වෙනවා නම් අපි සූදානම් කියලා තමයි කියන්නේ. අපි දැක්කේ වුණාට පහුගිය දවස්වල ජනාධිපතිවරයා හමුවන්න ඔවුන්ට ආරාධනා කරලා තිබුණා. සුනිල් හඳුන්නැති මහතා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා අපි හම්බ වෙනවා කියලා. ඊට පස්සේ ආයිමත් සඳහන් කරා අපි යන්නේ නැහැ කියලා. ලියවිල්ලක් යවුවා කියලා. ඉතින් මේ ආදී කරුණු සඳහන් කරා හම්බ වෙලා කතා කරේ නැහැ. අනිකුත් සියලුම දේශපාලන පක්ෂ වත්මන් ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා කරන ආකාරය අපි දැක්කා. ඒ අතර සමීර අද දවසේ තවත් ජාතික පුවත්පත් තොරතුරු ගණනාවක් වාර්තා කරන දෙවින පුවත්පත කියනවා දැන් ඇමති දුර ගන්න නැති පිරිසක් ගැන. ඔය අතරේදී සර්වපාක්ෂික ආණ්ඩුවකට මේ චම්පේක මහත්තයා එකතු වෙනවාද කියලත් අද දවසේ දේශීය පුවත්පත කියනවා. අපිට පුළුවන් දේශීය පුවත්පත බලන්න. දේශීය පුවත්පතේ කියන කතාව පාටදී චම්පේක රණවක මහත්තයා අපි දැක්ක පහුගිය දවස්වල මේ ආණ්ඩුවට සහාය දෙන්න එනවා කියලා ආරංචියක් තිබ්බා. අද මේ විදිහට තමයි දේශය කියන්නේ. ඔව් දේශය කියනවා නඩිත් දැන් ආණ්ඩුවට එන අය ගැනත් තියෙනවා ආණ්ඩුවට එන්නේ නැති අය ගැනත් තියෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවට චම්පික නැතිලු කුමන ප්‍රචාර පැවතියක් තමන් කිසිසේත්ම සර්වපාක්ෂික ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් ලබාගෙන ආණ්ඩුවට එකතු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා ආදේශයේ පුවත්පතට පැවසීය. ඔහු තනතුරු ගන්නේ නැහැ කියලා තමයි මේ කතාව නඩිත් කියලා තියෙන්නේ. අද දවසේදී කවුරු කොහොම කිව්වත් මම තනතුරුව ගන්නේ නැහැ. ඉතින් ආණ්ඩුව පිහිටුවන පාර්ලිමේන්තු කමිටුවක සේවය සඳහා අවස්ථාව ලැබුණොත් එවන්නකට අකමැත්තක් නැතයිද ඔහු සඳහන් කර තිබෙනවා කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. ඉතින්
කොහොම වුණත් මොන විදියෙන් හරි තනතුරු ගත්තා හෝ නොගත්තා ආණ්ඩුවට සහයෝගය නැත්නම් රටේ මේ පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා එකතු වෙලා කණ්ඩායමක් හැටියට වැඩ කරනවා නම් මේ අවස්ථාවේ සියලුම දේශපාලඥයන්ගේ වගකීමක් බවට පත් වෙනවා. ඉතින් අපි දන්නේ නැහැ කොහොම වෙයිද කියලා මොන විදිහේ වැඩපිළිවෙලකට යයිද කියලා. නමුත් ඉතින් ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ පවතින තත්ත්වයෙන් මිදිලා ජනතාවට යම් සහනයක් ලැබෙයි කියලා තමයි ඔවුන්ගේ බලාපොරොත්තු වී තිබෙන්නේ. තවත් තියෙනවා නජිත් ඇමති දුර බාර ගන්න නැති කතා ගොඩක් අපි ඊළඟ ප්‍රවෘත්තියට යමු. හොඳයි අපි යනවා මව්බිම් පුවත්පතට. මව්බිම් පුවත්පතේ කියන කාරණාවකට විශේෂයෙන්ම අපි දැක්ක දේශපාලන ලෝකයේ උණුසුම් ඔය අතරේදී විවිධ පක්ෂ එක්ක ජනාධිපතිවරයා සාකච්ඡා පවත්වනවා. දෙමළ ජාතික සන්ධානයේ පැත්තෙන් ඒ දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරන පක්ෂ දෙමළ පක්ෂත් එක්ක ජනාධිපතිවරයා සාකච්ඡා කළා. විග්නේශ්වරන් මහත්තයා මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පොරොන්දුවක් ඉටු වෙනකම් බලන් ඉන්නවා කියලා අද දවසේ මව්බිම් පුවත්පත කියනවා. රනිල්ගේ පොරොන්දුව ඉටුවන තුරු බලා සිටින විගී කියලා තමයි අද මව්බිම් පුවත්පත මේ විදිහට කියන්නේ. අපිට පුළුවන් වැඩිදුර තොරතුරු වලට යන්න. ඒ ගැන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසීදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එළි දැක්වීමට නියමිත වාර්තාව ඉතා බරපතල එකක් වනු ඇතැයි තමිල් මක්කල් තේසිය කුට්ටනී නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් මහත්තයා කියලා තියෙනවා. එම වාර්තාවට පෙර තමන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරනු ලැබූ ඉල්ලීම් ඉටු කිරීමට ඔහු කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන්නේ යයිද විග්නේශ්වරන් මහත්තයා කියලා තියෙනවා. සුළු පැරදි වෙනුවෙන් බන්ධනාගාර ගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 46 දෙනෙකු නිදහස් කිරීම සඳහා මූලික වැඩ කටයුතු ආරම්භ කර ඇතැයි අධිකරණ මාත්‍ය විජේදාස රාජපක්ෂ මහත්මයා දැනුවත් කරලා තියෙනවා. මේ සිරකරුවන් සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාගේ වාර්තාව ලැබෙන තෙක් බලා සිටින බව අමාත්‍යවරයා තමාට පැවසූ බවද විග්නේශ්වරන් මහත්තයා සඳහන් කරලා තියෙනවා. ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඡන්දය පැවැත්වීමට පෙර පැවති සාකච්ඡාවලදී දෙමළ දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන්නයිද උතුරේ වගේම නැගෙනහිර පළාත්වල සිදුවන ඉඩම් ආක්‍රමණ වහාම නතර කරන්නත් කියලා විග්නේශ්වරන් මහත්මයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා තිබ්බා. යනෝ ඒ ඉල්ලීම් ඉටු වෙනකම් බලන් ඉන්නවා කියලා තමයි විග්නේශ්වරන් මහත්තයා කියලා තියෙන්නේ. තවද ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කිරීමටත් එහිදී ජනාධිපතිවරයා එකඟ වී ඇතයිද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළා කියලා අද දවසේ මව්බිම් පුවත්පත ඔය විදිහට කියනවා. මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දුන්න පොරොන්දු ඉටු කරනකම් විග්නේශ්වරන් මහත්තයා බලන් ඉන්නවා කියලා තමයි අද මව්බිම් පුවත්පත කියන්නේ. සමීර ඔව් නජිත් දැන් මේ පුවත්පත්වල අපි සඳහන් කරා මුලදීම දේශපාලන කරුණුත් එක්කම සමහර කණ්ඩායම් තනතුරු ලබාගෙන ආණ්ඩුවට එකතු වෙන සූදානම් වෙනකොට සමහරක් අය තනතුරු අරගන්නේ නැතුව ගිහිල්ලා ආණ්ඩුවට සහයෝගය ලබා දෙන සූදානම් කියලා අද පුවත්පත්වල වාර්තා කරනවා. ඒ අනුව දිවෙන පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කර තිබෙනවා දවසේදී අමාත්‍ය ධූර නොගෙනම පළනිලා ආණ්ඩුවට එකතු වෙන්න සූදානමක් තියෙනවා කියලා කියන්නේ මේ සමගි ජනබලවේගයේ ඉන්න සුළු පක්ෂයක් පළනි දිගම්බරන් මහතා නියෝජනය කරන්නේ. අපි බලමු කතාව. සුජීව තත්සර ලියලා තියෙනවා මේ විදිහට කිසිදු අමාත්‍ය තනතුරක් බාර නොගනිමින් සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සඳහා නව ජනාධිපතිවරයාට සහාය ලබා දීමට තම පක්ෂය තීරණය කළ බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජනායක පාර්ලිමේන්තු මන්ත්‍රී පළනි දිගම්බරන් මහතා දිවයින පුවත්පතට සඳහන් කර තිබෙන්නේ. සමගි ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ රැඳී සිටින සිය පක්ෂයේ නායක මනෝ ගණේෂන් මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 5 දෙනාම ඒකමතිකව මෙම තීරණයට එළඹි බවද මන්ත්‍රීවරයා කියනවා. නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සර්වපාක්ෂික රජය පිහිටුවීම සඳහා සහාය ලබා දුන්නද වසරක කාලයකට පසු මහමැතිවරණයකට යා යුතු බවට සිය පක්ෂය ජනාධිපතිවරයාට අවධාරණය කර ඇතැයිද හිතෙම සඳහන් කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් ආණ්ඩුවත් එක්ක එකතු වෙනවා නජිත්. ආණ්ඩුවත් එක්ක එකතු වෙන්නේ වසරක කාලයක් සඳහා වසරකින් පස්සේ මැතිවරණයකට යන්න ඕනි කියලා තමයි ඔවුන්ගේ ඉල්ලීම තිබෙන්නේ. නමුත් පහුගිය දිනවල අපිට අහන්න ලැබුණේ දකින්න ලැබුණේ ආණ්ඩුව දිගටම පවත්වාගෙන යනවා කියලා තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නම් සඳහන් කරලා තිබුණේ. නියමිත කාලය අවසන් වෙනකන් ආණ්ඩුව යනවා. ඉතින් ඒ නිසා දැන් ඉල්ලීමක් තියෙනවා මේ දමිළ ප්‍රගතිශීලී පක්ෂයෙන් මහමැතිවරණයකට යන්න ඕනේ අපි ආණ්ඩුවට එකතු වෙන්නේ කොන්දේසියත් එක්ක කියලා. අතරේ සජබේ පැත්තෙන් ඇහෙන කතාවක් අපි ඔබට කියන්නම් තෝරගත්තේ අද දවසේ ලංකාදීප පුවත්පතෙන්. ලංකාදීපය කියනවා මේ සමගි ජනබලවේගේ ලොක්කෙක් පෙරටුගාමී පක්ෂින් ඡන්දය ඉල්ලන්න මහමැතිවරණයකට යන්න සූදානමක් තියෙනවා කියලා. අද දවසේ මේ විදිහට කියවෙන්නේ පුවත සජබ ලොක්කෙක් පෙරටුගාමී පක්ෂින් මහචන්දෙට කවුද මේ විදිහට යන ලොක්කා සුජිත් හේවාචුලිගේ ඒ ගැන ලියන්නේ. සමගි ජනබලවේගේ කැපී පෙනෙන නමගිය පුද්ගලයෙකු පෙරටුගාමී සමාජවාදී පක්ෂින් ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වීමට නියමිත වෙතයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්න තියෙනවලු. මේ සම්බන්ධයෙන් මේ පක්ෂයේ එම ප්‍රබලයා සමග දැනටමත් යම් එකඟතාවයකටද පැමිණ සිටින බවට ආරංචි මාර්ග සඳහන් කරනවා.
අරගලි පිළිබඳ කාරණේදී මේ පුද්ගලයා පක්ෂයේ මතයට පිටින් කටයුතු කර ඇතැයි පැවසෙන අතර ඒ සම්බන්ධයෙන් සිය පක්ෂය තුළද ඔහු දැඩි විවේචනයට ලක් වුණා. එසේම මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සහ අදහස් ආණ්ඩු පක්ෂීය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද දැඩි විවේචනයට ලක් වෙලා තියෙනවා. මේ අතර ව්‍යවස්ථා විරෝධී ආකාරයට ඔහු කර ඇතැයි පැවසෙන ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය ආකාරයෙන් කටයුතු කිරීමේ හැකියාව ගැන මේ දිනවල සොයාබලා ගෙන යන බවද රජයේ ආරංචි මාර්ගවලින් පැවසෙනවා කියලා තියෙනවා. ඉතින් එහෙම කැපී පෙනෙන කෙනෙක්ට පහුගිය දවස්වල දැක්කේ ඉතින් කීප දෙනෙක්ම හිටියා. අතර මේ සරත් ෆොන්සේක මහත්තයා එහෙම ප්‍රබල විදිහට ඉස්සරහින් හිටියා. එතුමාද දන්නෙත් නැහැ. එතුමා ගැන දන්නෙත් නැහැ. ওই විදිහට කියවෙන්නේ පෙරටුගාමී පක්ෂෙන් මහචන්දෙට ඉදිරිපත් වෙන සූදානමක් තියෙනවා කියලා. ඒ අතරේ අපි යනවා අපිට මතකයි නජිත් අරගල භූමියට ගිය වෙලාවේ සරත් ෆොන්සේකා මහත්මයාට විරෝධයක් එහෙම එල්ල වුණෙත් නැහැ. ඉතින් ඒ අවස්ථාවේ අනිකුත් දේශපාලන නායකයන් ගිය වෙලාවේදී යම් විරෝධතා මතුවෙන්න ගත්තා. ඉතින් අපි දන්නේ නැහැ මොකක් වෙනවද කියලා කොහොම වෙනවද කියලා. නමුත් දේශපාලනයේ විවිධ ෆිල්ම් මාරුවීම් සිදු වෙන බවක් නම් පේන්න තියෙනවා. ඒ විදිහට ෆිල්ම් මාරු වෙන දේශපාලනයේදී ගන්න තීන්දුව తీරන සමහර විට අපි විශ්වාස නොකරන ඒවත් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් අද දවසේ මව්බිම් පුවත්පත කියන කාරණාවකට අපි යනවා. මව්බිම් කියනවා පොහොට්ටු අලි සන්දානයකින් ජනපති සටනට රනිල් එන හැඩ කියලා. අද මේ විදිහට මව්බිම් පුවත්පත කියන්නේ අර ඔබට කලින් කිව්වා වගේ විශ්වාස නොකරන දේවල් වෙන්න පුළුවන්. සමහර වෙලාවට පොහොට්ටු පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ එකතු වෙලා සන්දානයක් හදාගෙන ඉදිරි ජනාධිපති සටනකට රනිල් වික්‍රමසිංහ මහත්තයා එන්න පුළුවන් කියලා ක්‍රිෂාන් පතිරත් ජයසූරිය කියනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සන්දානයක් යටතේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීමේ සූදානමක් පවතින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තියෙනවා. ඒ අතරේදී මේ පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුළ පුළුල් ලෙස සාකච්ඡා වෙමින් පවතින නමුත් එහි අවසන් තීරණයකට තාමත් පැමිණලා නැහැලු. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්දයේදී තම පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළේ අත්හදා බැලීමකට බවත් එම අත්හදා බැලීම මේ වන විට සාර්ථක වී ඇති බවත් පසුගියදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදී එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම ප්‍රකාශ කළා තියෙනවා. මේ යෝජනා පිළිබඳව අදහස් මේ වන විට පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්තයා වෙතත් ඉදිරිපත් වෙලා තියෙනවලු. නමුත් ඔවුන් තවමත් අවසන් තීරණයක් අරගෙන නැහැ කියලා මව්බිම් පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. ඒ අතරේ දැන් මව්බිම් පුවත්පත කියපු ඒ කාරණෙත් එක්කම දැන් පොහොට්ටු පක්ෂයේ සභාපතිවරයා කවුද? ජී.එල්. පීරිස් මහත්තයාද? එතුමා ආණ්ඩුවට නැත්තම් මේ ගත්ත තීරණවලට විරුද්ධත්වය පළ කරමින් තමයි පාර්ලිමේන්තුවේ කතා කළේ අදහස් දක්වනකොට. එහෙම අපි දැක්ක එතුමා මේ වෙනස් මතයකින් අද දවසේ කියනවා මේ අරුණ පුවත්පත ජී.එල්.ගේ සභාපති පුටුවට කවුද පත් වෙන්නේ කියලා. අරුණ පුවත්පත කියනවා ජී.එල්.ගේ සභාපති පුටුව මහින්දට ජාතික සංවිධායක නාමල් උදේචි වේකනායක ලියන්නේ නොවැම්බර් 2 වෙනි දින පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සම්මේලනයේදී නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට මේ දිනවල සාකච්ඡා ආරම්භ කළා තියෙනවලු. එහිදී පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් එම තනතුරින් ඉවත් කර ඒ තනතුරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කිරීමට යෝජනා වෙලා තියෙනවලු. අතරදී පක්ෂී ජාතික සංවිධායක දුරේට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත් කිරීමට යෝජනා වෙලා තියෙනවා. එහෙත් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බැවින් ඉදිරියේදී මේ තනතුරු වෙනස් විය හැකි බවටද ආරංචි මාර්ග සඳහන් කරනවලු. පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා හා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිදු තනතුරක් බහර නොගැනීමට මේ වන විට තීරණය කළ තියෙනවා. කඩිනමින් ආසන මට්ටමින් ජනතාව හමු වීමටත් පක්ෂ සමග විශේෂම සමාජික පක්ෂත් එක්ක සාකච්ඡා ආරම්භ කිරීමටත් පක්ෂය තීන්දුව කළ තියෙනවා. ඊට හේතු වී ඇත්තේ ලබන සැප්තැම්බර් මාසයෙන් පසු පළාත් පාලන ආයතනවල බලය මැතිවරණ කොමිෂන් සභාව සතු වීමයි. ඒ නිසා පළාත් පාලන මැතිවරණයකට සූදානම් වීමද පක්ෂයේ අපේක්ෂාව වෙලා තියෙනවා කියලා අරුණ පුවත්පත ওই විදිහට කියනවා. ඒ අතරේදී දැන් මේ മന്ത്രിවරුන්ගෙන් චෝදනාවක් තියෙනවලු ජනාධිපතිවරයාට මේ සමහර ඇමතිවරු ඉන්නවලු දුරකථනයටවත් ඒ පිරිස් එන්නේ නැහැලු. ඉතින් තමුන්ගේ ගම් පළාත එහෙම ප්‍රශ්නයක් තිබොත් ඒ අදාළ විෂයට සම්බන්ධ ඇමතිවරයාට කෝල් එකක් දුන්නත් ෆෝන් එක ආන්සර් කරන්නේ නැති තත්ත්වයක් තියෙනවලු. මේ ගැන ජනාධිපතිවරයාට චෝදනාවක් කළා තියෙනවා. ජනාධිපතිවරයාට මේ පිළිබඳව මේ മന്ത്രിවරුන් කිසියම් ආකාරයක අපි කියන්නේ ගතු කියනවා කියලා සමීර ගතු කියලා තියෙනවා. මේ ඇමතිවරු කෝල් එකකටවත් ආන්සර් කරන්න එන්නේ නැහැ කියලා. අද ඒ ගැන මව්බිම් පුවත්පත වගේම ලංකාදීපයත් කියනවා മന്ത്രിවරුන්ට මේ විදිහට සිද්ධ වෙන දේවල් පිළිබඳව. ලංකාදීපය කියනවා දුරකථනයට නොයන ඇමතීන් ගැන මේ විදිහට පැමිණිලි කළා කියන කාරණාව
දුරකථනයට නොයන ඇමතින් ගැන මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට පැමිණිල්ලක් කියලා. අද මේ විදිහට කියන සුජිත් හේවාචුලිගේ දුරකථන ඇමතුමකටවත් ප්‍රතිචාර නොදක්වන බව පැවසෙන ඇමතිවරුන් කිහිප දෙනෙකු ගැන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාට පැමිණිලි කළා තියෙනවා. මේ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් දැඩිසේ කනස්සල්ලට පත්ව සිටින බවට වාර්තා වෙනවා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් ජනතාවට මන්ත්‍රීවරුන් ලෙස වගකීතු සහ පිළිතුරු දීමට සිදු වී ඇති අවස්ථාවක ඇතැම් ඇමතිවරුන් දුරකථන ඇමතුමකටවත් ප්‍රතිචාර නොදැක්වීම බරපතල ගැටලුවක් බවයි. මේ අතර හිටපු ඇමතිවරයෙකු මෙන්ම වර්තමානයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු තරුණ ඇමතිවරයෙකුට දුරකථන ඇමතුම් කිහිපයක්ම ගෙන ඇතත් ඔහු ඒ කිසිදු ඇමතුමකට ප්‍රතිචාර දක්වා නැතේද පැවසෙනවා. අනතුරුව ඔහු ඇමතිවරයා සම්බන්ධ කරගෙන ඇතැයි පැවසෙන්නේ ජනාධිපතිවරයාගේ කාර්යාලයේ නිලධාරියෙකු මාර්ගයෙන් කියලා තියෙනවා. මේ අතර ඇමති තනතුරු දරන කීප දෙනා අතර එක් අයෙකු තරුණ මන්ත්‍රීවරයෙකු බවත් ඔහුට ඒ ඇමති තනතුර පවා ලැබී ඇත්තේ පළමු වතාවට බවත් දැනගන්නට ලැබිලා තියෙනවා කියලා සමහර විට බයද දන්නෙත් නෑ දුරකථනයට එන්න මේ පහුගිය දවස්වල අපි දැක්කනේ නේද විශේෂයෙන්ම සිද්ධීම් එක්ක ඇතිවෙච්ච සිද්ධීන් එක්ක නිර්නාමික දුරකථන ඇමතුම් ආවම ඇමතිවරු බයද දන්නෙත් නැහැ ආන්සර් කරන්න. කොහොමුණත් ඉතින් එයාලගේම කට්ටිය තමයි කියලා තියෙන්නේ මේ දුරකථන ඇමතුමකටවත් එන්නේ නැහැ කියලා. ඉතින් ඒ ගැන ඒ ඇමතිවරු අවධානය යොමු කරයි කියලා අපි හිතනවා. සමහර විට මේ ජනාධිපතිවරයාම කියනකම් ඉන්නවද දන්නෙත් නැහැ. ඔව් දැන් ජනාධිපතිවරයා වෙන පක්ෂයක ඉන්නේ. දැන් මේ පැමිණිලි තියෙන්නේ වෙන පක්ෂයකින්. ඉතින් දේශපාලනේ අපි කිව්වා විවිධ වෙනස්කම්. දේශපාලනේ අර නඩි කියලා තිබුණානේ දේශපාලනයේ සදාකාලික මිතුරොත් නැහැ හතුරොත් නැහැ කියලා කතාවකුත් පාර්ලිමේන්තුවේදී ඊයේ පෙරේද ඇහෙන්න ගත්තා. ඉතින් එහෙම තමයි අපි මේ වැඩ කරන්න කියලාත් කිව්වා. කොහොමුණත් දැන් මේ කතානායකවරයාට දුන්න බලය ගැන කතාවක් එනවා. අද දිවයින පුවත්පතේ මුල්පිටුවේ කතානායකට දුන් පත්කිරීමේ බලයට සජබ විරෝධය කියලා සිරස්තලයක් එනවා. අකිත පෙරේරා ලියලා තියෙන්නේ. අපි යනවා ඒ කතාවට. ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 22 වෙනි සංශෝධනයෙන් යෝජනා කර ඇති ව්‍යවස්ථාදායක සභාවට බාහිර සමාජිකයන් පත්කිරීමේ බලය කතානායක වෙත පැවරීමට සමගි ජන බලවේගයේ විරුද්ධ බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. එම පත්කිරීමේ බලය මීට පෙර පැවති අග්‍රාමාත්‍යවරයාට සහ විපක්ෂ නායකවරයාට වුවත් එහි සමාජික සංඛ්‍යාව 10 දක්වා වැඩි කර එම පත්කිරීමේ බලය කතානායක වෙත පැවරීමෙන් ව්‍යවස්ථාදායක සභාව තුළ ආණ්ඩුවේ බලය වර්ධනය කිරීමක් කර ඇතැයිද හෙතෙම සඳහන් කරයි කියලා කියනවා. ඉතින් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවති ප්‍රධානම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය ස්වාධීන කොමිෂන් සභාවට සමාජිකයන් තුලනාත්මකව පත් කිරීම වුවද වත්මන් 22 වෙනි සංශෝධනය මගින් සම්පූර්ණයෙන්ම ගිලිහී ඇතැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි කියලා තමයි කියන්නේ. මේ කතානායකවරයාට දුන් පත් කිරීමේ බලයට සමගි ජන බලවේගයේ විරෝධය තියෙනවා කියලා අද දිවයින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තල අතරට එකතු කරලා තියෙනවා. ඒ විදිහට කියන අතරදී අද දවසේ මව්බිම් පුවත්පත කියනවා දැන් ඉදිරි ඡන්දයක් වෙනුවෙන් දැන් පක්ෂ ලහිලහියේ ලෑස්ති වෙන හැඩක් තමයි පේන්න තියෙන්නේ. නිදහස් පක්ෂයේ පැත්තෙන් මොකද වෙන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනස් වෙයි කියලා ශ්‍රී ඩනිපේ වෙනස් වෙයි කියලා මව්බිම් පුවත්පත කියනවා. මව්බිම කියනවා සවනි ශේෂාදී මේ පුවත ලියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ ප්‍රතිසංවිධානය කිරීමේ සූදානමක් පවතින බවට වාර්තා වෙනවා. එළඹෙන සතියේදී රැස්වීමට නියමිත දේශපාලන මණ්ඩලයේදී ඒට අදාළ වැදගත් තීන්දුව තීරණ කිහිපයක්ම ගැනීමට සාකච්ඡා කරමින් පවතින බව මේ පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා කියලා අද දවසේ මේ විදිහට ලියවෙනවා. ඒ පිළිබඳව මණ්ඩලයේ මේ වන විට පුරප්පාඩු කිහිපයක්ම ඇති වී තිබෙන බවද පැවසෙනවා. එමෙන්ම දේශපාලන මණ්ඩලයේ නියෝජනය කළ කිහිප දෙනෙකුට විනය විරෝධී චෝදනා එල්ල වී ඇති නිසා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බව ඒ ප්‍රකාශකයා සඳහන් කළා. අපි දැක්කා අවස්ථා ගණනාවකදී ඔය නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට විනය විරෝධී චෝදනා එල්ල වෙලා තිබ්බ. මේ පක්ෂයේ මතයට ගරු කරන්නේ නැතුව ගිහිල්ලා ඇමතිකම් බාරගත්තයි කියලා දෙවෙනි පාරටත් ඒකම කළා. හැබැයි පක්ෂ පැත්තෙන් විනය පරීක්ෂණ තියෙනවායි කෝ. ඉතින් හාවක් හුවක් නැහැ. විනය පරීක්ෂණ තිබ්බද දන්නෙත් නැහැ. කොහොමුණත් දැන් මේ පුරප්පාඩු වී ඇති තනතුරු සඳහා අලුත් සමාජිකයන් පත් කිරීම කෙරෙහිද අවධානය යොමු තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් වන පක්ෂ අභ්‍යන්තර සාකච්ඡා සිදු කරන බවත් ඔහු ප්‍රකාශ කළා තියෙනවා. ඉදිරි දින කිහිපෙදී පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියද වඩාත් තියුණු මුහුණුවරක් යටතේ ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් සූදානම් කියලා මේ පක්ෂයේ ප්‍රකාශකෙක් සඳහන් කළා කියලා තමයි අද මව්බිම් පුවත්පත කියලා තියෙන්නේ.
ඔව් නජිත් ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එහෙම තනතුරු වලට එහෙම නැත්නම් එහෙම ගියායට විරුද්ධව මොනවා හරි කරන්න පුළුවන්කමක් තියෙනවද දන්නේ නැහැ. හිටපු ජනාධිපතිවරයාත් එක සැරයක් ඉතින් පක්ෂ මාරු කරපු හින්දා එහෙම තීන්දුව ගන්න ආදර්ශයක් දීලා තියෙන හින්දා තිබුණ හින්දා තීන්දුව ගන්න බැරිව ඉන්නවද දන්නෙත් නැහැ. කොහොම හරි අපි බලමු ඊළඟ කතාවට යනවා. මහාචන්දයකින් සැබෑ ජනමතය විමසා බලමු කියලා කියනවා දේශීය පුවත්පතේ සජබ මහලේකම්තුමා කියන කතාවට යන්නේ. රටේ සැබෑ ජනමතය දැන ගැනීමට කඩිනම් මහමැතිවරණයක් පැවැත්විය යුතු බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා දේශීය පුවත්පතට කිව්වලු. පවත්න ආර්ථික ප්‍රශ්න තරමක් දුරට සමනය කරගත් වහාම මහමැතිවරණයකට යාමේ අවශ්‍යතාව අවධාරණය කරනවා කියලා තමයි සමගි ජනබලවේගයේ මහලේකම්තුමා නම් කියන්නේ. ඡන්දයකට යන්න ඕනේ කියලා. යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුවේ තනතුරු නිල වශයෙන් බාර ගැනීමේ අපේක්ෂාවක් තම පක්ෂයට නැත. ඒ ආණ්ඩුවේ මැති සභා කමිටුවල සභාපති දුහුර බාරගෙන රජයට සහාය වීමට සූදානම් බවත් ඔහු වැඩි දුරටත් කියනවා කියලා තමයි කියන්නේ. ඉතින් දැන් මහලේකම්තුමා දන්නෙත් නැතුව ඇති සමහර කට්ටිය ගිහිල්ලා තනතුරු ගන්න සූදානම් වෙනවා ඇති. ඉතින් කමිටුවල සභාපතිකම් එහෙම නැත්නම් තනතුරු ගන්නවා කියලා සමාජිකයෝ කීප දෙනෙක් කියලා තිබුණා. අපි දැක්කේ අතරින් විශේෂයෙන්ම හර්ෂද සිල්වා මහතාත් සඳහන් කර තිබුණා තනතුරක් වගකීමක් බාර දෙනවා නම් මේ ගිහිල්ලා අපි ඒ කටයුතු කරන්න සූදානම් ආණ්ඩුවට සහාය දැක්ුවේ නැතත්. නමුත් මේ කටයුතු වලට කෙසේ හෝ සහාය දීලා මේ පවතින තත්ත්වයෙන් රට බේරා ගන්න එහෙම නැත්නම් මේ ආර්ථික අර්බුදය ජය ගන්න උදව් කරනවා කියලා තමයි වුන් සඳහන් කරේ. කොහොම වුණත් ඡන්දයකට යන්න ඕන කතාවක් තමයි මහලේකම්තුමා සමගි ජනබලවේගය කියන්නේ. ඒ අතරවාරේ ඊළඟ කතාව තමයි දැන් ආණ්ඩුකාරවරුන් පත් කරන්නේ කොහොමද? ආණ්ඩුකාරවරුන් පත් කරන්න විශේෂ හමුවක් තියෙනවා කියලා දේශීය පුවත්පත වාර්තා කර තිබෙනවා. නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට විශේෂ හමුවක්ලු. දිවයිනේ පළාත් පහකට නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම සම්බන්ධයෙන් නව සංතීර්ණය ගැනීමට පොහොට්ටුව සහ ජනාධිපතිවරයා අතර මෙම සතියාන්තයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. බස්නාහිර, වයඹ, සබරගමුව, නැගෙනහිර සහ උතුරු පළාත්වලට නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට රජය තීරණය කර ඇති අතර ඌව දකුණ උතුරු මැද මධ්‍යම පළාත්වල ආණ්ඩුකාර දුර හිටපු ආණ්ඩුකාරවරුන්ටම පැවරුණු ඇතැයි තොරතුරු වාර්තා වී තිබෙනවා. ඉතින් දැන් ඔන්න ආයමත් ප්‍රශ්නයක් එනවා නදිත් දැන් මේ ආණ්ඩුකාරවරු කවුද ගන්නේ? ඒ අතර එක්සත් ජාතික පක්ෂය නම් කරන ආණ්ඩුකාරවරුන් තෝරා ගැනීම සඳහා ජෝන් අමරතුංග, නවීන් දිසානායක, දයා ගමගේ යන අයගේ නම් සලකා බැලනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග කියනවලු. දැන් තනතුරු කීපයකට තමයි මේ තියෙන සටන. දැන් කාටද යන්නේ? මේ තනතුරු පහක් තියෙනවා. ආණ්ඩුකාරවරු 5 දෙනෙක් නම් කරන්න පුළුවන්. දැන් පොහොට්ටුවේ එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි එක්සත් ජාතික පක්ෂ නායකතුමා වත්මන් ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් තියෙනවා. කාටද මේ තනතුරු දෙන්නේ? දැන් ඔන්න මේක ගන්න බලාගෙන ඉන්න අය, මේ තනතුරු වලට සූදානම් වෙන අය දැන් සූදානම් වෙනවා ඇති ලහිලයි තනතුර ගන්න. පළාත් ආණ්ඩුකාරවරු කියන්නේ සමීර දැන් ජනාධිපතිවරයාගේ නියෝජිතයන් අපි දන්නා පළාත් සභා නීතියට අනුව ජනාධිපතිවරයා නියම කරණයේ නියෝගයන් පළාත් තුල ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන ආණ්ඩුකාරවරුන්ට. ඒ නිසා ජනාධිපතිවරයාට හිත ඇති විදිහට සහ පාලනයක් ගෙන යන්න පුළුවන් විදිහට ආණ්ඩුකාරවරු පත් කරගනි කියලා අපි විශ්වාස කරනවා. කෙසේ වෙතත් අපි දැක්ක අරගලකාරයේදී මේ අරගල කරුවන් යයි කියා ගන්න පිරිස් සමහර මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ නිවාසවලට ගෙන තිබ්බා. හැබැයි දැන් මේවට වන්දි දෙන්න හදන්නේ රජයේ මහජනතාවගේ මුදල් මේ විදිහට වන්දි විදිහට ලබා දෙන්න නියමිත වෙලා තියෙන්නේ. ඒ අතරදී සමහර වෙලාවට මේ ගෙවල් නැති නිවාස නැති මන්ත්‍රීවරුන්ට ඒ ගෙවල් කුලී පවා ඉතින් රජයෙන් තමයි මහජනතාවගෙන් තමයි දරන්න වෙන්නේ. ඉතින් ගිනි තියනකොට සමහර වෙලාවට කෙනෙක්ට කියන්න පුළුවන් මේ ගැන හිතන්නත් තිබ්බනේ කියලා. ඒ කොහොමුණත් හත් දවසේ මේ විදිහට ලංකාදීප පුවත්පත කියන කතාවක් මන්ත්‍රීවරුන්ට වන්දි දෙනවට නිලධාරී පිරිසකගෙන් බකට් අරගලයට සම්බන්ධ පිරිසක්ලු කියලා සුජිත් හේවාජෝලිගේ ලියනවා. ප්‍රචණ්ඩකාරීන් විසින් විනාශ කෙරුණු මන්ත්‍රීවරුන්ගේ නිවාස වෙනුවෙන් වන්දි ලබා ගැනීම සඳහා අරගලයට සම්බන්ධ වූ ඇතැම් නිලධාරීන් එම නිවාසවලට අදාළ තොරතුරු ලබා දීම හිතාමතාම ප්‍රමාද කිරීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇතැයි වාර්තා වෙනවා කියලා අද මේ විදිහට ලංකාදීප පුවත්පත කියනවා. ලංකාදීපේ වැඩිදුර තොරතුරු මේ විදිහට කියන්නේ මෙසේ තොරතුරු ලබා දීම හිතාමතා මගහරින අය අතර දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, තක්සේරු නිලධාරීන් ඇතුළු නිලධාරීන් වෙනවලු. මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැන්ටමත් පැමිණිලි කරලා තියෙනවලු. මේ අතර හානි වූ නිවාස වෙනුවෙන් වන්දි ලබා ගැනීමට අදාළ මන්ත්‍රීවරුන්ට ලොකු පරිශ්‍රමයක් දැරීමට සිදු ඇති බවත්, ඒ සඳහා දැනටමත් විවිධ පෝරම ගණනාවක් පුරවා අවසන් බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ
මේ මන්ත්‍රීවරු පිරිසක් ප්‍රකාශ කළ තිබ මේ අතර හානිබූ නිවාස වෙනුවෙන් වන්දි ලබා දීම අධීක්ෂණය කිරීම සඳහා විශේෂ කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා පත් කළ තියෙනවා. එම කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ආචාර්ය සුරේන් බටකොඩ මහත්තයා. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් බටකොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්වුණා. අරගලයේ අතරින් පැමිණි ප්‍රචණ්ඩකාරීන් විසින් ඉකුත් මැයි මාස 9 වෙනිදා කළ පහර දීම් සහ ගිනි තැබීම් වලින් මන්ත්‍රීවරුන් 76 දෙනෙකුගේ නිවාස ඇතුළු දේපල විනාශ වුණා කියලා තියෙනවා. දැන් ඉතින් මේවට වන්දිත් දෙන්න වෙලා තියෙනවා. අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන තොරතුරු අපි ඔබට තවත් තොරතුරු කියන්න සූදානම්. ඊට කලින් අපි සූදානම් විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පස්සෙත් බලමු ජාතික පුවත්පත්වල තොරතුරු. දවසක්ම හොඳ සූදානමකින් අරබන්නට රන්වන් මෝල්ට් කුණය කිරිසාරය සහ පෝෂක පිරි නෙස්ලේ නෙස්ටමෝල්ට් සැමදා ඔබ බලගන්වන්න 100% සූදානම්. පණ නිධානය කෝටි 8ක අති දැවන්ත සුපිරි තෑග්ගෙන් ඇරබෙන ලංකාවේ ලොකුම ලතරැය. මුළු රටටම MLV වෙතින් කෝටි 8 ධන නිධානයට රුපියල් 20ක් හොඳටම ඇති. රීලෝඩ් දැම්මත් මල්ලි දිනනවා සිකුරුයි නංගි බිල් එක ගෙව්වත් ඔයාලා දිනනවා සිකුරුයි ප්ලෑන් ඇක්ටිවේට් කරුවත් දිනනවා සිකුරුයි ඔයාලා ඔය හිටියක් ඩයලොග් නම් දිනනවා සිකුරුයි දිනපතා ලක්ෂපතියෙක් හැම මාසෙම දශලක්ෂපතියෙක් මාස 3කට වරක් කෝටිපතියෙක් ලක්ෂ ගණන් කෝටි ගණන් ලංකාවම දිනවන ඩයලොග් මෙගා වාසනා රටටම ජය වාසනා වැඩිම ජයග්‍රාහකයන් බී කරන ලංකාවේ සුශාලතම ජයමල්ල ඩයලොග් මෙගා වාසනා. දිරියෙන් කැපවීමෙන් මව්බිමේ අභිමානය ලොව මත සනිටුහන් කළ ඔබ විශිෂ්ටයි. ඔබට මව්බිම ආදරේ. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ උත්තමාචාරය. ඔබ නැවතත් සතියක පත්තරමේන්තුවත් එක්ක ජාතික පුවත්පත්වල තොරතුරු බලමින් අපි හිටියේ. අද දවසේ ජාතික පුවත්පත් කියන කතා කිහිපයකට අපි යන්න හදන්නේ. මේ ඉරිදා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වාර්තා කරන්නේ මේ විදිහට භාණ්ඩ 2500ක් තව දුරටත් සීමා කරයි විදේශ විනිමය අර්බුදය තවත් උග්‍ර වෙයි කියලා අද ලංකාදීප පුවත්පත කියනවා. දැන් පහුගිය දවස්වල කොටස් වෙළඳපොලේ කිසියම් ආකාරයක වර්ධනයක් තිබා. මේ දේවලුත් එක්ක අපේ හිතට ආවේ දැන් ආර්ථිකයේ හරි පැත්තට ගමන් කරනවා කියලා. හැබැයි විදේශ විනිමය අර්බුදය තවත් උග්‍ර වෙලා කියලා තමයි අජන්ත කුමාර අගලකඩ නම් ලංකාදීපයට ලියලා තියෙන්නේ. විදේශ විනිමය අර්බුදය ඉදිරි කාලයේදී තවදුරටත් උග්‍ර විය හැකි බැවින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා කරන්නයි ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට දැනුම් දීලා තියෙනවලු. මෙරට විදේශ සංචිතවලට වෙන බලපෑම ඉදිරියේදී තවදුරටත් පීඩාකාරී වන බැවින් මෙම ආනයන සීමා කිරීම කඩිනමින්ම කළ යුතු බවද මහ බැංකුව දන්වලා තියෙනවා කියලා
අද ලංකාදීප පුවත්පත කියනවා ඉන්ධන ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට ඩොලර් අවශ්‍ය බැවින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේ දැඩි ලෙස සීමා කරන ලෙස මහ බැංකුව දැනුම් දී ඇත. යනුව මහ බැංකුව ආනයනයේ සීමා කළ යුතු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග ලැයිස්තු 3ක් මුදල් අමාත්‍යාංශයට යවලා තියෙනවා. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 2500කට වැඩි ප්‍රමාණයක්ද ඊට ඇතුළත් වන බවට වාර්තා වෙනවා කියලා ලංකාදීප පුවත්පත කියනවා. සිළුමින කියන්නේ වෙන කතාවක් ටිකක් සුබවාදී පැත්තක ප්‍රවෘත්තියක් ප්‍රධාන සිරස්තලය කරගෙන තිබෙනවා අද දවසේදී මේ වසරේ පළමු මාස 6 ඇතුළත ඩොලර් කෝටි 129ක විදෙස් ආයෝජන ඇවිල්ලයි කියලා. ඒ වගේම දැන් වසරේ ඉලක්කය ඩොලර් කෝටි 200යි. නමුත් 129ක දැනටමත් ඇවිල්ලා කියලා කියනවා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මේ වසර නිමවන විට ආයෝජන ව්‍යාපෘති යටතේ ඇමරිකන් ඩොලර් කෝටි 200ක ඉලක්කයක් බලාපොරොත්තු වූ බවත් මේ වන විට අපේක්ෂිත ඉලක්කයෙන් අඩකටත් වඩා වැඩි ආයෝජන ඉලක්ක සපුරාගෙන ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් රේණුකා වීරකෝන් මහත්මිය සිළුමින පුවත්පතට පැවසිය කියලා තියෙනවා. ආයෝජන මණ්ඩලයේ මේ වන විට ව්‍යාපෘති 75ක් සඳහා ගිවිසුම් ගත වී ඇති බවත් එහි සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් කෝටි 129ක් බවත් ඇය පෙන්වා දුන්නාය. යෝජිත ව්‍යාපෘති 75න් 26ක්ම නව ව්‍යාපෘති වන අතර ඉතිරි ව්‍යාපෘති 49 පවතින ව්‍යාපාර පුළුල් කිරීම බවද ඇය පැවසුවාය කියලා තමයි සඳහන් කරන්නේ. නමුත් නජිත් ඉතින් හොඳයි මාස 6ක කාලයකදී අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ඉලක්කය සපුරා ගන්න හැකියාව ලැබුණා කියලා තමයි මේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සභාපතිතුමිය නම් සඳහන් කර තිබෙන්නේ. අපි විශ්වාස කරන දැන් ඉස්සරහට තවත් ආයෝජන ලැබේවි. හේතුව කොළඹ වරාය නගරය පෝට් සිටි ආයෝජනය කරන්න විශාල ආයෝජකයන් පිරිසක් පහුගිය දවස්වල බලන් හිටියා. හැබැයි රටේ තිබෙන තත්ත්වයක් එක්ක ආයෝජකයන් එන තත්ත්වය පොඩ්ඩක් අඩුවක් තිබ්බා. දැන් අපි විශ්වාස කරනවා ඉස්සරහට ඒ තත්ත්වය හරියයි කියලා. අද දවසේ ලංකාදීපය කියන තවත් කතාවක් දැන් පාඩු ලබන ආයතන ගණනාවක් තියෙනවා මේ දේවල් ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ කියලා කතාවක් කාලෙකින් නම් තියෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයත් ඒ වගේ පාඩු ලබන ශ්‍රී ලංකන්ට උපදේශකයන් 18ක් බඳවාගෙන කියලා අද ලංකාදීප පුවත්පත කියනවා. දයාසිලි ලියනගේ මේ පාඩුව අවම කරගන්න දන්නෙත් නැහැ. උපදේශකයෝ බඳවගෙන තියෙන්නේ. කොහොම වුණත් ගෙවී යන වර්ෂය සඳහා රුපියල් බිලියන 171ක් පාඩු ලබා ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා වර්ෂයකට රුපියල් කෝටි 14ක මුදලක් වැය කර ගුවන් යානා උපදේශක කළමනාකරුවන් 18 දෙනෙක් බඳවාගෙන ඇති බවට වාර්තා වෙනවලු. යනුව ගුවන් මගී සත්කාරක සේවා කාර්ය මණ්ඩල සේවා තත්ත්වය අධීක්ෂණය කිරීම සඳහා ගුවන් යානයක් තුළ කළමනාකරුවෙකු බැගින් සිටින අතර ඊට අමතරව කාර්ය මණ්ඩල අධීක්ෂණයට මේ උපදේශක කළමනාකරුවන් පත් කරලා ඉන්නවලු. මාසයකට රුපියල් ලක්ෂ 5කට අධික මාසික වැටුපක් ලබන මේ උපදේශක කළමනාකරුවන් සමාගමේ බොහොමයක් ඉහළ කළමනාකරුවන්ට අවශ්‍ය ඖෂධ හා අනෙකුත් අවශ්‍යතා ගෙනවෙද්දීමේ කටයුතු වල යෙදෙන බවද සඳහන් වෙනවා. ගුවන් සමාගමේ මගී සත්කාරක සේවාංශය තුළ මොවුන් සේවයට යොදවා සිටින බවද ප්‍රකාශ වෙනවා කියලා අද ලංකාදීප පුවත්පත ওই විදිහට දිනනවා. ඉතින් පාඩු ලබන ආයතනයක මේ විදිහට උපදේශකයෝ 18ක් අරගෙන එක්කෙනෙක්ට මාසෙට ලක්ෂ 5ක වැටුපක් ගෙවනවලු. ඉතින් පාඩුව අවම වෙයිද මෙහෙම ගියොත්. ඒ කෙසේ වෙතත් අපි යනවා තවත් පුවතකට ලංකාදීප පුවත්පත මේ කතාවත් කියන්නේ මේ ඉන්ධන ආනයනය කළ පහුගිය කාලේ මේ සමාගම් 7කින් ඉන්ධන ආනයනය කළ තිබේ. හැබැයි ඩොලර් කෝටි 70ක් ණයයි කියලා අද ලංකාදීපේ කියනවා. ඉන්ධන ගෙනා සමාගම් 7කට ඩොලර් කෝටි 70ක් ණයයි. අජන්ත කුමාර් අගලකඩ මේ පුවත ලියන්නේ. ඉන්ධන සැපයුම්කරුවන් 7 දෙනෙකුට ඇමරිකා ඩොලර් කෝටි 70ක පමණ මුදලක් හිඟ ණය වශයෙන් ගෙවීමට ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය වාර්තාවක් මගින් රජයට දැනුම් දීලා තියෙනවා. ඒ අතරේදී දැන් මේ හිඟනයි ගෙවීමට නොහැකිවීම නිසා ඇතැම් සැපයුම්කරුවන් ඉන්ධන සැපීමේ කොන්ත්‍රාත් අවලංගු කර ඇති බවද ඇමති කංචන විජේසේකර මහත්තයා කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා තියෙනවා. මේ අතර මුදල් ගෙවීමට නොහැකිව ජලතීරයේ දිගු කාලයක් ඉන්ධන නැව් රඳවා තබා ගැනීමට සිදුවීම නිසා නැව් සමාගම් නැව් දීමට අකමැත්තක් පළ කරන බවද ඔහු පෙන්වල් දීලා තියෙනවා. මේ තත්ත්වය හමුවේ අලුත් සැපයුම්කරුවන්ගෙන් ඉන්ධන ලබා ගැනීමට සිදුවී ඇතයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පත ඔය විදිහට කියන්නේ. අපි දන්නවා ඉන්ධන සමහර වෙලාවට සමීර ඩීසල් නැව් එහෙම ඇවිල්ලා දවස් ගණන් වරායේ මේ වරායට එන්නේ නැතුව එළියේ නැංගුරම් දාලා තියෙනවා. හේතුව මේවට අවශ්‍ය මුදල් සපය ගන්න ගැටලුවක් වෙලා තියෙනවා. එහෙම වුණාමත් දවසකට අපි කියන සර්චාර්ජස් නැත්තම් මේ විශේෂම නෞකාවක අපි හිතන විදිහට මේ නවත්තලා තියන්න බෑ. මොහොතේ ඒව ඇතුලේ කාර්ය මණ්ඩලයේ වැඩ කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අයගේ සේවා ලබා දෙන්න ඕනේ. මේ පිරිසුදු කිරීම කටයුතු පවා සිද්ධ කරන්න. ඒ ඇතුලේ මෙහෙයුම් කටයුතු සිද්ධ වෙන හින්දා ඒ
දෛනික සර්චාර්ජ් එකක් නැත්තම් අමතර ගාස්තුවක් ගෙවන්න සිද්ධ වෙනවා මේ විදිහට රඳවා තබාගෙන හිටියොත්. ඉතින් ඒ හින්දා ගොඩක් නැව් දැන් එන්න අකමැතියි කියලා තමයි ඇමතිවරයා නම් කියලා තියෙන්නේ. ඒ හින්දා අලුත් සමාගම් වලින් තෙල් සපය ගන්න කටයුතු කරන්න වෙලා තියෙනවා කියලා අමාත්‍ය කංචන විජේසේකර මහත්තයා කියලා තියෙනවා. අද ලංකාදීපය ඒ ගැන තොරතුරු කියන්නේ. තවත් ඒ වගේම කතාවක් තියෙනවා මේ ව්‍යාපෘතිය පිළිබඳව සපුගස්කන්ධ පුළුල් කරන මිලියන 1003ක ව්‍යාපෘතිය අතුරුදන් වෙලා කියලා කියනවා. දෙවෙනි පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කරනවා ලලිත් චාමින්ද ලියන වාර්තාව අද දවසේදී සපුගස්කන්ධ තෙල් පිරිපහදුව පුළුල් කිරීමේ සහ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් රුපියල් මිලියන 1003ක් වියදමක් දරා අක්කර 35ක පමණ වපසරියකින් යුතු ඉඩමක් මිලදීගෙන ඇතත් මේ දක්වා මේ ව්‍යාපෘති ආරම්භ කිරීමට නොහැකි වී ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙනවා. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මීට වසර 12කට පමණ පෙර පුළුල් ශක්්‍යතා අධ්‍යයනයක්ද සිදු කර ඇත. ඒත් රාජ්‍යයේ අරමුදල් නොමැතිකම නිසා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත. කෙසේ වුවද තෙල් පිරිපහදුව ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා නවීන උපකරණ සහ නවීන තාක්ෂණික මෙවලම් යොදාගෙන ධාරිතාව ඉහළ නැංවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 90ක මුදලක් අයවැයෙන්ද වෙන් කරනු ලැබිය කියලා තමයි කියන්නේ. ඉතින් මේ ව්‍යාපෘති පටන් අරගෙන තියෙනවා, ව්‍යාපෘති කරන්න සල්ලි වෙන් කරලා තියෙනවා, ව්‍යාපෘති කරලා නැහැ. ඒවැයි ව්‍යාපෘති වාර්තා අතුරුදන් කරලා තියෙනවා. ඉතින් මෙහෙම ගියොතින් කොහොමද රටක් ඉස්සරහට යන්නේ? ඉතින් මේ විදිහට නම් මේ නිලධාරීන් වැඩ කටයුතු සිදු කරන්නේ මේවට අවශ්‍ය විධිවිධාන ගන්නෙ නැත්නම් රජිත් මේවා කොහොම තව ඉස්සරහට යන්නේ? අනිවාර්යෙන් මේ සියල්ල පිළිබඳව අධීක්ෂණය කළ යුතුමයි. නැත්තම් රටක් කොහොමද ඉස්සරහට යන්නේ? ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ අතරේ දැන් වෙළඳපොලේ කුකුල් මස් සහ බිත්තර මිල සෑහෙන්න ඉහළ ගිහින් තියෙනවා. දැන් රුපියල් 60කටවත් බිත්තරයක් කන්න පුළුවන්ද කියලා මේ අහන්න වෙන තරමටම බිත්තරවල ගාන වැඩි වෙලා තියෙනවා. ආහාර සත්ව ආහාර එක පැත්තකින් ප්‍රශ්නයක්, කුකුල් පැටවුන්ගේ ගාන තව ප්‍රශ්නයක්. මේ හැමදේත් එක්කම අද දවසේ ජාතික පුවත්පත් කිහිපයක් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරලා තිබේ. අතරේ අපි තෝරගන්නේ අද දවසේ මව්බිම් පුවත්පත බිත්තර කුකුළු මස් කාලා හමාරයි කියලා තමයි අද මව්බිම් පුවත්පත මේ විදිහට ලියන්නේ. පිළිබඳව අත්‍යවශ්‍ය සත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනය කිරීමට බලපෑම් ඇති වූහොත් බිත්තරයක මිල රුපියල් 72ක් දක්වා වගේම කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1400කට වැඩියෙන්ද ඉහළ යා හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය ප්‍රකාශ කරලා තියෙනවා කියලා අද මේ විදිහට කියන අපිට මතකයි සමීර මේ බිත්තරාප්පයක් එහෙම රුපියල් 25ට 20ට කාපු කාලෙකුත් තිබ්බා. දැන් බිත්තරාප්පයක මිල කීයද? රුපියල් 100ටත් එහා ගිහිල්ලා 120යි 150යි. අර ඉස්සර නම් මේ හොඳ සුපිරි තැනකින් තමයි ওই විදිහට බිත්තරාප්පයක් රුපියල් 150ට විතර කෑවේ. හැබැයි ඉතින් දැන් ගමේ පෙට්ටි කඩේනොත් බිත්තරාප්පයක් කන්න වෙන්නේ රුපියල් 120කට 150කට විතර. මේ සංගමේ සභාපති අජිත් ගුණසේකර මහත්තයා ප්‍රකාශ කරලා තියෙනවා ඇතැම් විට කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1500ත් 1600ත් දක්වා ඉහළ යන්න පුළුවන් කියලා. සත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනය කිරීමට විදේශ සංචිතවල හිඟවීම බලපා ඇති බවද පෙන්වා දෙමින් ඒ සම්බන්ධව දිගින් දිගටම රජයට දැනුම් දී තිබෙන බවද ඒ පිළිබඳව විසඳුමක් තවමත් නොමැති බවද සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමේ සභාපතිවරයා කියලා තියෙනවා. ඒ අතරදී මේ සම්බන්ධයෙන් ලිඛිතව රජයට දැනුම් දී ඇති බවද අත්‍යවශ්‍ය සත්ව ආහාර හිඟවීම නිසා බිත්තර නිෂ්පාදනයේ 40%ක් කඩා වැටි ඇති බවද කුකුල් මස් නිෂ්පාදනයේ 40%කින් අඩු වෙලා තියෙනවා කියලත් එතුමා සඳහන් කරලා තියෙනවා. යනු වෙළඳපොළ තුළ සැපීමට වඩා අධික ඉල්ලුමක් ඇති වී තිබෙන බවද යනු බිත්තර සහ කුකුළු මස් මිල ශීඝ්‍රයෙන් ඉහළ යන බවද හෙතෙම සඳහන් කරයි. රජයේ සඳහා විසඳුමක් ලබා දෙන්නේ නම් හෝ දේශීය බඩේරිඟු නිෂ්පාදනයන් වැඩි වශයෙන් සත්වාහාර නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන් නම් මේ මිල අඩු කරන්න පුළුවන් කියලා ඒ සංගමේ සභාපතිවරයා කියලා තිනවා. අත්‍යවශ්‍ය සත්වාහාර අමුද්‍රව්‍ය හිඟවීම සුළු හා මධ්‍ය පරිමාණ කුකුල් මස් සහ බිත්තර නිෂ්පාදකයන්ට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවද එම හේතු මත ඇතැම් නිෂ්පාදකයන් ඒ ව්‍යාපාරවලින් ඉවත් වී ඇති බවද වැඩිදුරටත් ප්‍රකාශ කළා කියලා අද මේ විදිහට මව්බිම් පුවත්පත සඳහන් කරනවා. දැන් ඉතින් ඉස්සරහට හැම ගෙදරකම කුකුල් පැටියෙක් හරි මේ විතර දාන කිකිලියෙක් හරි ඇති කරන්න වෙන මට්ටමටම මේ ප්‍රශ්නේ වැඩි වෙනවා. අපි දැක්ක පහුගිය කාලේ එළවලු මිල වැඩි වෙනකොට ගෙදර එළවලු වවන්න බොහෝ පිරිස් කටයුතු කළා. ඉතින් එහෙම ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද? ඒකත් ප්‍රශ්නයක්. කොහොමුණත් මේ මිල එන්නම වැඩි වෙනවා කියලා තමයි අද මව්බිම් පුවත්පත තොරතුරු කියලා තියෙනවා. ඔව් නජිත් දැන් බිත්තරයක්
කන්නවත් බෑ අපිට දැන් තියෙන මිලත් එක්ක. ඉතින් බිත්තර මිල ශීඝ්‍ර ලෙස ඉහළ යනවා කියලා සෑම පුවත්පතකම ওই කාරණේ අද දවසේදී වාර්තා වෙනකොට ගුවන් ටිකට් පත් ඉතින් බිත්තරයන් මිලදී ගන්න බැරි අපිට ගුවන් ටිකට් පත්වල මිලත් ඉහළ ගිය කතාවක් අද දවසේදී ප්‍රවෘත්ති වලට ඇවිල්ලා තියෙනවා. කොහොමද අපි මේ කතාවත් කියමු. ගුවන් ටිකට් පත් මිල ගිනි ගණනට ගිහින් කියලා තමයි කියන්නේ. කටුනායක ඉඳලා TKG කපිල මේ වාර්තාව ලියලා තියෙනවා අද දවසේ. ශ්‍රී ලංකාවේ මේ වන විට ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබේ. ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මිල ගණන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ප්‍රකාශ වී තිබීම, කටුනායක ගුවන් තොටුපළ තුළ ගුවන් යානා ටර්බයින් ඉන්ධන හිඟවීම, ගුවන් තොටුපළ ගාස්තු ඉහළ දමා තිබීම වැනි හේතු රාශියක් නිසා මෙලෙස ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තුවත් ඉහළ ගොස් තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඊට එහා පැත්තෙන් තවත් සිරස්තලයක්ත් වාර්තා කර තිබුණා. දැන් අපි මේ හැම කාරණයක් එක්කම අපි දැක්කා පහුගිය කාලේදී සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් තියෙනවා. මේ පැවති අරගලයත් එක්ක විදේශිකයෝ ලංකාවට ආවේ නැහැ. ඒ නිසා අපිට ඩොලර් ටික හොයාගන්න බැරි වුණා. ඉතින් මේ වගේ කාරණාත් එක්කම අපි පිට රට ඉන්න ශ්‍රී ලාංකිකයෝ සල්ලි ටික එව්වේ නැහැ, ඩොලර් ටික එව්වේ නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න තිබුණා. නමුත් දැන් සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් තියෙනවා කියලා පුවත්පතක් වාර්තා කර තිබුණා. දේශීය පුවත්පතේ අද දවසේදී වාර්තා කර තිබුණා මේ මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී විශාල වැඩිවීමක් සිද්ධ වෙලා කියනවා කියලා. ඉතින් අපේ ප්‍රාර්ථනාවත් එයයි විදේශිකයෝ ටික ලංකාවට ඇවිල්ලා ඩොලර් ටිකක් ඇවිල්ලා ආයෝජන ඇවිල්ලා රට සක්‍රිය මට්ටමට යලි එනවා නම් කොයිතරම් හොඳද? ඉස්සරහට මේ බොහෝ දෙනෙක් කියන සංචාරක මඟ පෙන්වන්න එහෙම කියන කාරණා තමයි දැන් ඉස්සරහට ඉන්නේ සීසන් එක. නැත්තම් මේ විදේශ සංචාරකයෝ වැඩිපුරම ලංකාවට පැමිණෙන කාල සීමාව. ඒ නිසා සංචාරක ව්‍යාපාරයත් දියුණු වෙන්න ඕනේ. දැන් ඉතින් තෙල් ප්‍රශ්න විසඳිලා ගෑස් ප්‍රශ්න විදුලි ප්‍රශ්න විසඳුනොත් සංචාරකයන්ටත් ඒක පහසුවක් වෙයි කියලා තමයි කියන්න තියෙන්නේ. කොහොමවත් දැන් ගොවීන්ගේ ප්‍රශ්නයක් තිබ රසායනික පොහොර පිළිබඳව තිබ්බ ප්‍රතිපත්ති ගැන අපි දන්නවා. කාබනික ප්‍රතිපත්තියට යන්න ගියා. කොහොමවත් සාර්ථකුන්නේ නැහැ. දැන් රසායනික පොහොර ආයි ගෙනත් දුන්නා. යූරියා ගොවීන්ට බෙදලා දුන්නා. මෙහෙම බෙදලා දුන්නේ එකෙත් අක්‍රමිකතාව වෙලා කියලා තමයි ආරංචි. අද දවසේ මව්බිම් පුවත්පත මේ පිළිබඳව තොරතුරු කියන්නේ. අමාරුවෙන් ගෙන පොහොර ටිකක් ගසාගෙන කෑවාද කියලා ප්‍රශ්නාර්ථ ලකුණුකුත් එක්ක අද මව්බිම් පුවත්පත මේ විදිහට වාර්තා කරනවා. ඉතින් මේ වගේ කළොත් රටක් කොහොමද ගොඩ ගන්න කියලා තමයි අපිට පෙරලා අහන්න තියෙන්නේ. මෙහෙම අමාරුවෙන් ගෙනාපු පොහොර ටිකක් හරි විදිහට බෙදලා නැත්තම්. ඒ ගැන ඇමතුමා කියලා තිනවා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දීලා තියෙනවා පරීක්ෂණයක් කරන්න කියලා. යලකන්නේ වෙනුවෙන් ගෙන්වා බෙදා හරින් ලද යූරියා පොහොර පිළිබඳ පූර්ණ විගණනයක් පවත්වන්නයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහත්තයා ලේකම්වරයාට උපදෙස් දීලා තියෙනවා. පොහොර බෙදා හැරීමේදී අක්‍රමිකතා සිදු බවට හෙළි වී ඇති බැවින් විගණනයක් සිදු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහත්තයා කියලා තියෙනවා. කුඹුරු නොමැති ගොවීන්ට, ඒ වගේම වී වගාවේ නොයෙදෙන ගොවීන්ට, කුඹුරු ඇතත් ඒවායේ පොල් කෙසෙල් වැනි ස්ථීර භෝග වැබූ ගොවීන්ටද ආදී වශයෙන් යූරියා පොහොර අවශ්‍ය නොවන පිරිසකට මෙවර යලකන්නේ පොහොර ලබා දී ඇති බවට හෙළිවෙනවලු. ඉතින් අර අපි කියන කෘපනිස නැත්තම් කෘෂිකර්ම පරීක්ෂණ නිෂ්පාදන සහකාර මේ ගොවි ජනතාවට ළඟම චරිතය තමයි මේ අය. ඉතින් එයාලා තමයි මේ ගැන බලන්න ඕනේ. ඉතින් කොහොම වුණත් ඒක වෙලා නැද්ද කියලාත් හිතෙනවා. මේ අතරින් සමහර ගොවීන් පොහොර ලබාගෙන පෞද්ගලික අංශයට විකුණා ඇතැයි හෙළිවූ බව කිය අමාත්‍යවරයා මෙවැනි හේතු රැසක් මත විගණනයක් කිරීමට තීරණය කළ බව ප්‍රකාශ කළ තියෙනවා. ගොවීන් පොහොර විකුණා ඇත්තේ ඌමනා නොවන නිසා විය යුතුයිද, ඌමනා නැති පිරිස් වලට පොහොර දෙන්නට නිර්දේශ කළේ කවුද කියලා හොයාගත යුතු බවද ඔහු සඳහන් කළා. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු පොහොර මෙට්‍රික් ටොන් 65,000ක ප්‍රමාණය පොහොර මිටියක් රුපියල් 10,000ක සහන මිලක් යටතේ විවගා කරන ගොවීන් වෙත ලබා දුන්නා. මේ වන විට පොහොර වලින් 98%ක්ම බෙදා අවසන් කරලා තියෙනවා. ඉතිරි 2% අලුතින් වගා කරන කුඹුරු සඳහා ලබා දීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා කියලා අද මේ විදිහට කියනවා. ඉතින් දැන් කුඹුරු වපුරලා මේ ගොයම් පැහෙන කාලේ සමහර වෙලාවට ඉතින් පොහොර දුන්නේ එහෙම වුණාම ඉතින් පොහොර ඕන නැති කට්ටිය විකුණන්නටත් ඇති කියලා හිතෙනවා. කොහොමුණත් ඒ පිළිබඳව විගණනයක් තියන්න කියලා අමාත්‍යතුමා ඒ පාර්ශවයෙන් කියලා තියෙනවා. දැන් ඉතින් තව කන්නෙකුත් ඉස්සරහට එනවා. ඉතින් ඒ කන්නෙටත් පොහොර අවශ්‍ය වෙයි කියලා හැම දෙනෙක්ම දන්නවා. අද දවසේ මව්බිම් පුවත්පත මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. මව්බිම් පස්සේ අපි යනවා සිළුමිණට. සිළුමිනේ කියනවා ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රවාහන අමාත්‍යවරයා හොඳ වැඩක් කරන්න සූදානම් වෙනවා නේද? සිළුමිණ පුවත්පත මේ කතාව කියනවා. ඉතින් අත්හැර ඇති පොළොන්නරුවේ තෙල් ටැංකි කඩිනමින් ප්‍රතිශංස්කරණයට පියවර ගන්නවා කියලා තමයි කියන්නේ. පොළොන්නරුව සහ වැලිකන්ද දුම්රිය ස්ථානවලට යාපද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල ස්ථාපිත කර ඇති දැනට භාවිතයට නොගෙන වල්බිහි වී ඇති කංජ තෙල් සංස්ථාවට අයත් තෙල් ටැංකි සියල්ල ප්‍රතිසංස්කරණය කර යලි කංජ තෙල් ගබඩා කිරීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන බව
ප්‍රවාහන මහමාර්ග සාජන මාධ්‍ය අමාත්‍ය ආචාර්ය බඳුරු ගුණවර්ධන මහතා පවසයි. ඇමතිවරයා මේ අදහස් පළ කරන්නේ පසුගියදා මෙහි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් කියලා තමයි කියන්නේ. පොළොන්නරුව සහ වැලිකන්ද දුම්රිය ස්ථාන නිරීක්ෂණය කිරීමට එකතු වෙනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය බඳුරු ගුණවර්ධනයන් ප්‍රකාශ කරන්නේ පොළොන්නරුව දුම්රිය ස්ථානයට ආබදව කන්ජතෙල් ලීටර් ලක්ෂය බැගින් ගබඩා කළ හැකි ධාරිතාවකින් යුත් ටැංකි 3ක් සහ වැලිකන්ද දුම්රිය ස්ථානයට ආබදව කන්ජතෙල් ලීටර් 54000 බැගින් ගබඩා කළ හැකි ධාරිතාවෙන් යුත් ටැංකි 5ක් තියෙනවලු. දුම්රිය මගින් කන්ජතෙල් ප්‍රවාහනය කිරීමේදී දැරීමට සිදුවන්නේ අවම පිරිවැය බව පැවසූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමග එළඹෙන සතිය තුළ මෙම ටැංකි පද්ධතිය නවීකරණය කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් හොඳ වැඩක්. මොකද මේ පිරිවැය අවම කරගන්න තියෙන හොඳම ක්‍රමවේදයක්. මේක පසුගියදා කතාබහට ලක් වුණු කාරණයක්. ඉතින් අමාත්‍යරයා ටිකක් කල් ගිහිල්ලා හරි කමක් නැහැ. ප්‍රවාහන අමාත්‍යරයා විදිහට එතුමා පත් වුණාට පස්සේ මේ වැඩේට අත ගහලා මේ වැඩේ කඩිනම් කරලා මේ දේවල් කරනවා නම් ඉතින් මේ ඉස්සර කරපු දේවල් නඩිත් මේ ඉස්සර ගබඩා කරලා තිබුණු තැන් ඉතින් මේවා වල් බිහි වෙලා විනාශ වෙලා ගිහිල්ලා මහ ජනතාව මේවා දිගින් දිගටම පෙන්නවා ගිහිල්ලා. නමුත් දැන් හරි පෙනිලා අමාත්‍යරයා මේකට විසඳුමක් හොයන්න මැදිහත් වෙච්ච එක ගැන සතුටුයි. ඉතින් මේක කඩිනම් කරන එක තමයි දැන් තිබෙන්නේ. කාංචන විජේසේකර අමාත්‍යරයාත් එක්ක හරි කතා කරලා පුළුවන් තරම් ඉක්මනින් මේ වගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා තමයි අපි කියන්නේ. බොහෝ දෙනෙක් එක්ක කතා කරනකොට සමීර කියපු කතාවක් තමයි ඉස්සර මේ විශේෂයෙන්ම දැන් ඔය කඩදාසි ගැන කියනකොට වාලච්චේන එතකොට එප්පාවල මේ පොස්පේට් නිදිය අතීතයේ මේ දේවල් ලොකුවට කතා වුණා. අපේ හිඟුරාන සීනිකම් හල් ගැන. හැබැයි අද මොනවද අපේ රටේ නිෂ්පාදනය කරන ප්‍රශ්නයක්. ඉතින් මේ දේවල් අලුත් වැඩියා කළ යුතුයි, නවීකරණය කළ යුතුයි. අමාත්‍යතුමා හොඳ වැඩකට අත ගහලා තියෙන බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා අපි අගය කරන්න ඕනේ. ඒ අතරදී අද දවසේ තවත් පුවතකට යනවා මේ දැන් අලුත් වැඩියා කරන්න සල්ලි නැහැයි කියලා කියනවා. කවුද? පොලිසිය. මොනවද? වාහන අලුත් වැඩියා කරන්න අද දවසේ මේ විදිහට ලංකාදීපේ කියන්නේ වාහන අලුත් වැඩියාවට පොලිසියට සල්ලි නැහැයි කියලා අජන්ත කුමාර අගලකඩ ලියනවා මේ පුවත. පොලිස් දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි සහ වාහන අලුත් වැඩියා කටයුතු වලට අවශ්‍ය මුදල් නොමැති බැවින් පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් කෝටි 117ක පමණ මුදලක් වියදම් කිරීමට මහජන ආරක්ෂක ඇමතිවරයා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලලා තියෙනවලු. අමාත්‍යවරයා විදිහට කියන අතරදී මේ පොලිස් දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි වල අත්‍යවශ්‍ය අලුත් වැඩියා කටයුතු සඳහා රුපියල් කෝටි 30ක පමණ මුදලක්ද වාහන අලුත් වැඩියා කටයුතු සඳහා රුපියල් කෝටි 87ක පමණ මුදලක් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ටිරන් අලස් ඇමතුමා තමයි මේ කැබිනට් මණ්ඩලයට මේ ගැන දැනුම් දීලා තියෙන්නේ. අයවැයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට වෙන් කර ඇති මුදල් මේ සඳහා ප්‍රමාණවත් නොවන බැවින් පොලිස් නිලධාරීන් දිරිකැන්වීම සඳහා ත්‍යාග ලබා දීමට පිහිටුවා ඇති පොලිස් ත්‍යාග අරමුදලින් මේ මුදල් වියදම් කිරීමට ඇමතිවරයා අවසර ඉල්ලලා තියෙනවා. දෙපාර්තමේන්තුවේ විධිවිධාන අනුව මේ මුදල් වෙනත් කටයුතු සඳහා වියදම් කිරීමට පොලිස්පතිවරයාට බලය පවරා නැහැ. කඩිනමින් සිදුවිය යුතු මෙම අත්‍යවශ්‍ය කටයුතු සඳහා මේ මුදල හැකි ඉක්මනින් වියදම් කිරීමට අනුමැතිය දෙන්නයි ඇමතිවරයා ඉල්ලලා තියෙනවා කියලා තියෙනවා. ඉතින් ඇමතිවරයාගේ යෝජනාව හොඳයි. හැබැයි ඉතින් පොලිස් ත්‍යාග අරමුදලින් තමයි මේ විදියට මුදල් ගන්න සූදානමක් තියෙන්නේ. එතකොට ඉතින් අර හොඳ වැඩක් කරලා මේ ත්‍යාගයක් ලබා ගන්න ඉන්න පොලිස් නිලධාරියෙක්ට තෑගි දෙන්න මුදල් ඉතුරු කරගන්නත් ඕනේ. එහෙම තමයි අද දවසේ මව්බිම් පුවත්පතේ වගේම ලංකාදීප පුවත්පතත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන. ලංකාදීප පුවත්පතෙන් පස්සේ අපි යනවා මේ දැන් ඖෂධ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි දැක්කා සමීර පහුගිය දවස්වල අනුරාධපුරේ රජයේ රෝහල්වල ඖෂධ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා කියලා තිබ්බා. ඔව් අපි ඊයේ ගැන වාර්තා කළා. අනුරාධපුරේ ශික්ෂණ රෝහලේ ඖෂධ හිඟයක් තියෙනවා කියලා තොරතුරු වාර්තා කරලා තිබුණා. ඒක මාධ්‍ය වලින් දිගින් දිගටම වාර්තා වුණා. අපි නජිත් ඊයේ දවසේදී මේ ගැන විමසීමක් කළා රෝහල් අධ්‍යක්ෂවරයාගෙන්. ඔහු සඳහන් කළේ එහෙම කිසිදු අඩුවක් නැහැ. අපිට එහෙම දැනුවත් වීමකුත් නැහැ. නමුත් යම් වෙලාවට මාධ්‍ය වාර්තා පළ වෙන නැත්නම් මාධ්‍ය විකාශය කළා. යතරේ ජාතික පොත්පත් වාර්තා කළා තොරතුරු. ඔව් නමුත් රෝහල් අධ්‍යක්ෂවරයා නම් කිව්වේ ඊයේ දවසේදී අපි කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එහෙම ගැටලු නැහැ. සමහරක් බෙහෙත් අඩු වෙනවා. සමහරක් වෙලාවට එහෙම සිද්ධීන් නැති වෙනවා. නමුත් මේක මෙහෙම කියන්න තරම් ලොකු අඩුවක් නැහැ කියලා තමයි සඳහන් කරේ. එහෙම තියෙනවා නම් ප්‍රශ්න අපිට වෙනත් රෝහලකින් ගන්න පුළුවන්. මේ ආදී කතාවක් එතුමා සඳහන් කළා. කොහොම වුණත් බෙහෙත් කතාව ඊයේ දවස් වනට ඒ විදිහට වාර්තා වෙලා තිබුණා. මේ අනුරාධපුර කතාව ලොකෝටම කතා වුණා. ඉතින් අනුරාධපුර රෝහලේ බෙහෙත් හිඟයක් තියෙනවා. විශේෂයෙන්ම පිළිකා රෝගීන්ට දෙන බෙහෙත් වල හිඟයක් තියෙනවා කියලා. නමුත් රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරා එහෙම කතාවක් නැහැ කියලා. නමුත් අපි දැන් යනවා මේ පොතට මේක වෙන කතාවක්. ඖෂධ හිඟයක් තියෙනවා කියලා කියන්නේ අනුරාධපුර රෝහලේ විතරක් නෙමෙයි හැමතැනම තියෙනවලු. ඖෂධ මිල ගණන් ඉහළ නැගලා කියලා කියන කතාවක් මේ දිවයින වාර්තා කරනවා. ඇතැම් ඖෂධ
300කින් මිල නැගලා වෛද්‍ය හරිත අලුත්ගේ තමයි මේ කතාව කියන්නේ. සිරිමන්ත රතනසේකර ලියන වාර්තාව අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති ඖෂධ මිල ගණන් පාලනය කර රෝගී ජීවිත රැක ගැනීම සඳහා රජය වහා මැදිහත් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා දිවෙන පුවත්පතට සඳහන් කර තිබෙනවා කියලා සඳහනක් එනවා. ඉතින් ඒ අනුව ඇතැම් ඖෂධ මිල ගණන් 300කින් පමණ ඉහළ ගොස් ඇති බවත් ඒ රෝගී ජනතාවට දරාගත හැකි තත්ත්වයක් නොවන බවත් වෛද්‍යවරයා කියා සිටියේය. කියලා තමයි කියන්නේ. රුපියල අවප්‍රමාණය සමග ඩොලරයේ මිලිහෙළ යාමේ පීඩනය මුළුමනින්ම ජනතාව මත පැටවීම නතර කළ යුතු බවත් එබැවින් ඖෂධ මිලිහෙළ යාමේ යම් ප්‍රතිශතයක් ආණ්ඩුව විසින් දැරීමට කටයුතු කළ යුතු බවත් අලුත්ගේ මහතා සඳහන් කර තිබෙනවා. ඉතින් මේ වෛද්‍යවරයා සඳහන් කරන කාරණය තමයි අද දිවෙන පුවත්පත අරගෙන තිබෙන්නේ ඔවුන්ගේ සිරස්තලයට ඇතැම් ඖෂධ 300කින් මිල නැගලා කියන සිරස්තලයත් එක්කයි තොරතුරු වාර්තා කර තිබුණේ. මේ ඖෂධ ප්‍රශ්නයක් හින්දා ඇති වෙච්ච දෙයක්ද නැත්නම් හේතුව මොකක්ද කියලා අපිට තේරුම් ගන්න වෙනවා. සතිය ගරුණ පුවත්පතේ මේ සිරස්තලයේ යොදලා තියෙන්නේ අඩු වයසින් ගැබ් ගැනීමේ කුසලානය කිලිනොච්චියට කියලා තමයි අද ශ්‍රියානි විජේසිංහ අරුණ පුවත්පතට ලියලා තියෙන්නේ. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියදිවි නසා ගැනීම සහ අඩු වයසින් ගැබ් ගැනීම ඉහළ ගොස් ඇතැයි සමීක්ෂණයකදී තහවුරු වෙනයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය නොවීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් වෙත මනෝවෛද්‍ය විශේෂඥවරුන් අනියුක්ත කිරීම සහ මනෝ උපදේශයන් අනියුක්ත කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි මේ ප්‍රකාශකයා සඳහන් කළා කියලා අද මේ විදිහට කියනවා. විශේෂයෙන් පාසල් ගොස් අවසන් වීමට පෙර ගැහැණු දරුවන් පිරිමින් සමග එකට ජීවත් වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබීම හා මෙහි ප්‍රතිඵලයක් ලෙස අඩු වයසින් ගැබ් ගැනීම ඉහළ ගොස් ඇති බවක් මේ දිස්ත්‍රික්කයේ පෙන්눔 කරන බවද මේ ප්‍රකාශකයා සඳහන් කළා. මේ අඩුපාඩු හඳුනාගෙන ඒ සඳහා ඉක්මනින්ම විසඳුම් ලබා දීම සඳහා සෞඛ්‍ය ලේකම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු කණ්ඩායමක් උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත වන බවද ඔහු ප්‍රකාශ කළා කියලා අද අරුණ පුවත්පත ඔය විදිහට කියනවා. අපි අර දකින්න දෙයක් තමයි සමහර සමහර වෙලාවට විවිධ ඖෂධ වර්ග තියෙනවා මේ ගැබ් ගැනීම වළක්වන මේ දේවලුත් තියෙනවා. ඉතින් මේ ඖෂධ වලත් මිල වැඩි වෙලා ඇති. සමහර විට ප්‍රශ්නේ මේකද දන්නෙත් නැහැ. කොහොමුණත් දැන් මේ පුවත කියවගෙන යනකොට ඇතුලේ තියෙන කතාව තමයි කිල්නොච්චි ප්‍රදේශයේ බොහෝ පාසල් වයසේ සිසුවියන් අඩු කාලෙන් විවාහ වෙන්න කටයුතු කරනවා. මේ නිසා විශේෂයෙන්ම අර කියපු කාරණාව අඩු වයසින් ගැබ් ගැනීමේ සිද්ධීන් වාර්තා වෙනවා කියන දේ කෙසේ වෙතත් මානසිකව මේ දේ දරුණුවට බලපානවා. සියදිවි නසා ගන්න බොහෝ දෙනෙක් පෙළඹෙනවා කියලා තියෙනවා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න දැන් මේ වෙනකොට පියවර අරන් තියෙනවා කියලා තමයි අරුණ පුවත්පත කියන්නේ. අපිට ඊළඟට තව කතාවක් වාර්තා වෙනවා. විජය කුමාරතුංග මහත්මයාගෙන් පස්සේ හිරගෙදර හිටපු ජනප්‍රියම චරිතය ගැන එහෙම නැත්නම් ප්‍රසිද්ධම චරිතය ගැන කියන කතාවකුත් අද දවසේදී වාර්තා කර තිබෙනවා පුවත්පත. අපි ඒ ගැන බලමු මේ කෙටි විරාමයෙන් අනතුරුව. රටටම පායන ඉරමාල සේමා රටටම දිය දෙන දියමාල සේමා රටවට කර ජය දද බන්දා සිනාපු කුරුමුව මුවරන්දා සැමදන වෙත දියුණුව කැන්දා නව පැලකුම් යුගයක අලුනලු වෙන්දා අලුත් ලොව දිනන අපේ ගොවි පරපුරට දිරිදෙන ගොවිසෙත ජාතික ලොතරැයි මණ්ඩලය. අයියා මට ගෙදරට ෆයිෆයි රීලෝඩ් එකක් දානවා. ගෙදරම සතුටින් ඉන්න ඕක හින්දානේ. නංගි ගෙදරම සතුටින් තියන්න කැමති නම් ඒ සතුට දෙන්නෙත් මම නම් මං ඒ ගෙදර හිටියොත් නරකද? ගෙදරට රීලෝඩ් දාන්නේ මන් නම් ඒ සතුට දුන්නේ ඩයලොග් නම් අයියා මහන්සි වෙන එක අපරාධනේ. ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් හඳුන්වා දෙන ගෙදරට Wi-Fi රීලෝඩ් එක GB 20ක් රුපියල් 514කට සුපිරි අධිවේගී ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සමගින් අදම ඔබේ නිවසත් බලගන්වන්න. මං හිතුවා අපේ ගෙදර කියලා. හිතන් ඇති ගෙදර කරගන්න. දැන් මොකද කරන්නේ? සම්පත දැන් ගන්න මහජන සම්පත දැන් ගන්න. හරි මොනවාද දැන් ඕන? තාක්ෂි ගුණේකයක් ඇද්ද? සුපිරිම කාර් එකක් හොඳද? ඔයාටත් එක්ක රාතරම් බඩු අරන් දුන්නොත් හරියද? වෙනස් කරගන්න මහජන සම්පත රටටම සම්පත. සිතට දැනෙන මේ ලතවුල් නුඹට හිත
හිතුනෙම නැද්ද මම තනි වේවි කියා. මගේ ඇස් හැඬූ තරම් නුඹ දන්නේ නම් මගේ හිත දිනෙනවා ආයේ මතු හැදෙනවා. කැඩුණු බිඳුණු හිත සනසන හිතගාව අද උදෑසන 10:30ට ස්වාධීන රූපවාහිනියෙන්. කිව්වනේ අර දිව්‍යාංගනාව එහෙම ඉන්න තැනක් ගැන කියන්න කියලා. මම දන්නවා ඒ තැන. පෙන්නන්නද? ඒවා ආකාරයි ලෝකේ ගෝලාකාරයි කියලා තියෙනවා. ඔක්කොම පුදුමාකාරයි. අරුම පුදුම කොටස් තියෙනවා අපිට ඉගෙන ගන්නකොට. අපි කොච්චර කතා කරත් මේ ලෝකේ කොයි තරම් මිනිස්සු දේවල් කතා කරත් පොළොව යටට ඇතුළට කිලෝමීටර් 4කට වඩා ගිහින් නැහැ කවුරු. කියලා උනට පට්ටපල් බොරු කියපුවහම පොළොව පලාගෙන ගියාය කියලා කියනවනේ. සුවසේ යන ගමන සුගතිය. දිව්‍ය කුමාරිකාවෝ එහෙම සුවසේ යනකොට අත්වන්නනවා තමයි. විරාමයෙන් අනතුරුව නැවතත් ජාතික පුවත්පත්වල තොරතුරු දෙසට අපි අවධානය යොමු කරනවා. අපි කිව්වා රංජන් රාමනායක මහතා ගැන කියවෙන කතාවක් තියෙනවා. හිරගෙදර ජනප්‍රියම චරිත වෙලා තියෙනවලු. මේ කතාව එනවා රංජන් රාමනායක මහතා නිදහස් කරයිද කියන කාරණයත් එක්ක. අද දිවයින වාර්තා කරනවා ඉරිදා සංග්‍රහයි රංජන්ට නිදහස කියන සිරස්තලයත් එක්ක බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතාට ලැබෙන සතිය තුළදී නිශ්චිත වශයෙන්ම නිදහස ලැබෙන බව දේශපාලන ආරංචි මාර්ග පැවසිය. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කනගාටුව පළ කර දිවුරුම් ප්‍රකාශයක් අධිකරණය වෙත රාමනායක මහතා විසින් ලබා දීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේ කියලා තොරතුරු වාර්තා කර තිබුණා. පසුගියදා අධිකරණ අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡා පවත්වමිනුත් මේ ගැන සඳහන් කළා. ඒ අනුව එළඹෙන සතියේ දිනක රාමනායක මහතා අධිකරණයේ හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බවද ආරංචි මාර්ග කියනවා. රංජන් රාමනායක මහතාට නිදහස් ලබා දීම සම්බන්ධයෙන් තමන් නීතිපතිවරයාගේ උපදෙස් මෙන්ම බන්ධනාගාර අධිකාරිවරයාගෙන් වාර්තාවක් ලබා ගත්ත කියලත් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. ඊළඟට බන්ධනාගාර පැත්තෙන් කියන කතාව තමයි හිරගේ ඇතුලේ රංජන් ජනප්‍රියයි. බන්ධනාගාර ප්‍රකාශක චන්දන ඒකනායක මහතා කියලා තියෙන්නේ නෝමන් පලියවඩන ලියනවා. බන්ධනාගාර මෑත ඉතිහාසයේ විජේ කුමාරතුංගට අමතරව ජනප්‍රිය සිරකරුවෙකු බවට රංජන් රාමනායක පත්ව සිටින බවට බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා දිවයින ඉරිදා සංග්‍රහයට ප්‍රකාශ කර තිබෙනවා. ජනප්‍රිය චරිතයක් කොහොමත් රංජන් රාමනායක මහතා මේ අතර විජේ කුමාරතුංග මහතා ඉතින් මේ අතර රංජන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා බන්ධනාගාරයේ නිලධාරීන්ට නිල වශයෙන් දුරකථන ඇමතුම් වැඩිපුරම දෙන්නේ කලා ශිල්පීන් මෙන්ම සිනමා රසිකයන් බව බන්ධනාගාර ආරංචි මාර්ග කියනවා කියලා කියන්නේ. ඉතින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ නිලධාරීන් අතරද රංජන් ජනප්‍රිය චරිතයක්. මීට වසර ගණනාවකට දේශපාලන පසුබිමක් මතේ විජේ කුමාරතුංග මවා සිරගතව සිටියේ කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඉතින් රංජන් රාමනායක මහතා හැම පැත්තෙන්ම සිනමාවේ වගේම දේශපාලන චරිතයක් හැටියටත් දේශපාලන පිටියේ තාමත්ම ජනප්‍රිය චරිතයක්, ජනප්‍රිය කතා කියන විවිධ ආందోලනාත්මක ප්‍රවෘත්ති මවන චරිතයක් තමයි ඉතින් රංජන් රාමනායක මහතා කියන්නේ. රංජන් රාමනායක මහතා සඳහනකුත් කරලා තිබුණා. පසුගියදා අපි දැක්කා හිරෙන් නිදහස් වුණාට පස්සේ ජනතාවගේ පැත්තේ හිට ගන්නවා කියලා තමයි එතුමා සඳහන් කරලා තිබුණේ. ඉතින් කොහොමුණත් අපි බලමු ඇතුළේ ඉඳලා කියන කතා එළියට ආවට පස්සේ සිද්ධ වෙනවාද කියලා. දේශපාලනේ මොන තැන්වලට යයිද, මොන දේශපාලන තීන්දුව తీරන ගනීද, ජනතාවගේ පැත්තේ ඇත්තටම හිට ගනීද. හැබැයි එතුමා නජිත් පසුගියදා කරපු ගොඩක් ප්‍රකාශ තිබුණේ ජනතාවගේ පැත්තේ ඉඳලා තීන්දුව తీරන ගන්නවා කියලා. අපි දැක්ක මේ විශේෂයෙන්ම මේ පළ කරපු අදහස් අපි ප්‍රවෘත්තිවලුත් ඔබ වෙතින් විකාශය කළා. අපිට බලන්න පුළුවන් දැන්
2021 ජනවාරි 12 වන දින සිසිරද ආබ්රු විජිත් මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව රංජන් රාමනායක මහතාට බරපතල වැඩ සහිත වසර 4ක සිර දඬුවමක් නියම කළා. ඒ නීතිපතිවරයා ගොනු කර තිබූ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව සනාථ වන බව සඳහන් කරමින් ඒ අනුවයි රංජන් රාමනායක මහතා බන්ධනාගාරගත කෙරුණේ. සිරගත වන විට රංජන් රාමනායක මහතා සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරීපත්ව තිබුණා. ඒ අනුව මන්ත්‍රී දුහුරේද එම සිරදඬුවමින් ඔහුට අහිමි වුණා. මීට අමතරව ගංගොඩවිල උසාවියේදී නීති විරෝධී ගිනිඅවියක් ළඟ තබා ගැනීම සහ හඬපට ප්‍රසිද්ධියට පත් කිරීම යන චෝදනා යටතේ රංජන් රාමනායක මහතාට නඩුවක් පවරා තිබෙනවා. ඒ මහතා ඊයේ ගංගොඩවිල උසාවියට රැගෙන විත් සිටියා. මොනවා ජනතාව මොකද කියන්නේ? ජනතාව කියන දේ කරනවා. ජනතාවගේ පැත්ත අධිකරණයෙන් සමාව ගැනීමෙන් ලිපි ලේඛනවලට රංජන් රාමනායක මහතා අද අත්සන් තැබූ අතර කඩිනමින් ඔහුට නිදහස හිමි වනු ඇති බවටයි නීතිඥවරුන් අදහස් පළ කළේ. දැනට බන්ධනාගාරගතව ඉන්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මැතිතුමාගේ දඬුවම සම්බන්ධයෙන් ජනාධිපති සමාව ඉල්ලීමට අදාළ ලේඛනවලට අත්සන් ගැනීම තමයි අද සිද්ධ කරේ. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා ඒ අත්සන් කරපු ලියුම ජනාධිපතිතුමා වෙත යොමු කරන්න. ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිසුතුමා ඇතුළු ඒ අදාළ විශේෂකාරවරුන්ටත් යොමු කරන්න සහ එහි පිටපත් විජයදාස රාජපක්ෂ අධිකරණ මැතිතුමාට යොමු කරන්න. ඒ කරුණාකාරණා සහිතව ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තෆා මැතිතුමා සහ ජනාධිපති රොනල් පෙරේරා මැතිතුමා සහ මම ඇතුළු කණ්ඩායමක් තමයි ඒ ලිපි සකස් කරේ. ඉතින් ඒක අවශ්‍ය විදිහට අපි කරලා තියෙනවා. අපි ඊයේ දවසේ විකාශය කරපු ප්‍රවෘත්ති වාර්තාව ඔබ දැක්කේ රංජන් රාමනායක මහත්තයාට අදාළව. ඔය අතරදී දැන් පහුගිය දවස්වල වැඩිපුරම අවධානයක් යොමුණා අරගලකාරී තත්ත්වයන් එක අනුරාධපුරයේ කිව්වහම මේ ඥානක්ක නැත්තම් මේ විශේෂයෙන්ම මේ චරිතය පිළිබඳව දැන් ඥානක්කට හමුදා ආරක්ෂාව දීම දිගටම කියලා තමයි අද දවසේ අරුණ පුවත්පත වාර්තා කරන්නේ. සාලී කුමාර ගුණසේකර මේ ගැන ලියනවා. ඥානක්කට හමුදා ආරක්ෂාව දිගටම අනුරාධපුර ඥානක්කා නමැත්තිගේ නිවසට සහ දේවාලයට තවදුරටත් යුද හමුදා ආරක්ෂාව යොදවා ඇති අතර පසුගියදා ගිනි තැබූ ඇගේ නිවසේ අලුත් වැඩියා කටයුතු සිදු කරන ලබන්නේ යුද හමුදා සෙබළුන් විසින් බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. අනුරාධපුර නුවර වැව ආසන්නයේ පිහිටා තිබෙන ඥානක්කාගේ නිවසටද ඉකුත් මැයි 9 වෙනිදා කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කළා කියලා තොරතුරු කියනවා. එමින් මැගේ දේවාලයට සහ හෝටලයටද පහර දී දැඩි ලෙස ලාභහානි සිද්ධ කළ තිබ්බා. යුද හමුදාවේ ඉහළ නිලධාරීන් සහ ප්‍රබල දේශපාලනඥයන් රැසක් ඇයගෙන් ගුප්ත විද්‍යාත්මක උපදෙස් සහ විවිධ ආරක්ෂාවන් කර ගැනීමට නිරතුරු පැමිණිති. මැයි 9 වෙනිදා සිට ඇයගේ නිවසට හෝටලයට සහ දේවාලයට හමුදා ආරක්ෂාව යොදවා තියෙනවා. මේ පිළිබඳව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොහන් ප්‍රේමරත්නගෙන් විමසීමේදී කියා සිටී ඇයගේ නිවසට යුද හමුදා ආරක්ෂාව යොදවා ඇතත් නිවසේ අලුත් වැඩියා කටයුතු සිදු කරන්නේ යුද හමුදාවෙන් නොවන බවයි. ගිනි තැබූ සහ ගිනි තැබීමට උත්සාහ කළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෑම ස්ථානයකටම ආරක්ෂාව තවදුරටත් යොදලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශයහන් සේමසිංහ, එස්.එම්. චන්ද්‍රසේන, චන්න ජයසුමන යන අයගේ සේම නගරාධිපති නිල නිවසටද තවදුරටත් ආරක්ෂාව යොදවලා තියෙනවා කියලා තොරතුරු වාර්තා කරනවා අද දවසේ අරුණ පුවත්පත. ඒත් එක්කම අපි යනවා හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් වෙන තොරතුරකට. අද දවසේ අරුණ පුවත්පත මේ ගැන තොරතුරු කියන්නේ තායි හරහා ගෝටා එන්නේ මිරිහානටද කියලා අද සතිය අරුණ පුවත්පත මේ විදිහට වෙනමම විශේෂාංග ලිපියක් ලියනවා. 9 වෙනි පිටුවේ සතිය අරුණ පුවත්පතේ මේ විදිහට කියන්නේ තායි හරහා ගෝටා එන්නේ මිරිහානටද මාසකට පසු හිටපු ජනපති යලි එළියට 3 මාසක් තායිලන්තයේ ඉන්න ඉඩ ඔහු වෙනත් රටක ස්ථිර රැකවරණයේ පතන බව තායි රජය කියයි කියලා සතිය අරුණ පුවත්පත කියනවා. මේ විශේෂාංග ලිපියේ ලියවෙන්නේ මෙහෙම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව ඔහුගේ සමීපතම මැති ඇමතිවරුන්ට රහසක් නෙවෙයි. ඊට හේතුව හිටපු ජනාධිපතිවරයා පුරවැසිකම අත්හල ඇමරිකාවට ඔහු නැවත යාමට නොහැකි වීමයි. හැරත් ඇමරිකාවේ සිටින තම පුතාගේ ආරක්ෂාව ගැන කල්පනා කළ හිටපු ජනාධිපතිවරයා දිගු කලක් ඇමරිකාවට යාමට අකමැති විය. ඔහුට එහි යාමට බැරි වුවද ඇමරිකා පුරවැසිභාවයේ හිමි අයුමා රාජපක්ෂට එහි යාමට හැකි. එනමුත් ඇය මේ මොහොතේ තීරණය කළේ සිය සැමියා සමග සිටීමටයි. කෙසේ නමුත් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය කරේ හිටපු ජනාධිපතිවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තෙන් සිටින බවයි කියලා දීර්ඝ ලිපියක් අද දවසේ මේ විදිහට ලියවෙනවා. කොයි ආකාරයෙන්ද තායිලන්තයේ මේ වීසා ලබාගෙන ආරක්ෂාව පතා යන්නේ
එතකොට පසුගිය සතියේ වාර්තා වූ සිදුවීම් පෙළ පිළිබඳව මේ විදිහට අද දවසේ අරුණ පුවත්පත වාර්තා කරනවා. ඔබට හැකියාව තියෙනවා මේ ලිපිය කියවන්න. තායිලන්ත අග්‍රාමාත්‍ය වගේම විදේශ අමාත්‍ය දොන් ප්‍රමෝද් විනායිද පවසා තිබුණේ මේ සංචාරයට ශ්‍රී ලංකා රජය විරුද්ධ නොවූ බවයි. තායිලන්ත රජය ඔහුට ස්ථිර නවාතැන් පහසුකම් සලසා නොදෙන බවත් තායිලන්තයට ප්‍රශ්න ඇති නොකළ යුතු බවටත් හිටපු ජනාධිපතිවරයාට සිය රටේ රැඳී සිටීමට පනවා ඇති කොන්දේසියක් බවයි තායිලන්තයේ පැත්තෙන් ඇහෙන කාරණාව. ඒ අතරේදී මේ රැඳී ඉන්න හෝටලෙන් පිටතට යන්න එපා කියලා හිටපු ජනාධිපතිවරයාට දැනුම් දීලා තියෙනවා කියලත් අද සතිය ගරුණු පුවත්පත තොරතුරු කියනවා. දැන් හිටපු ජනාධිපතිවරයාට රටින් යන්න සිද්ධ වුණේ තමන්ගේ ජනාධිපති ධූරය අත්හරින්නත් සිද්ධ වුණේ පැවති අරගලත් එක්ක අරගල කරපු කණ්ඩායමත් එක්ක. ඉතින් දැන් මේ අරගලය නිර්පාක්ෂික අරගලයක් ලෙස තමයි පැවතුනේ. පසු කාලයේදී අපි දැක්කා මේ අරගලය පිළිබඳව විවිධ මත කරලියට එනවා, විවිධ දේවල් සඳහන් කළා. පසුගිය දවස්වලදී මේ අරගලයට පස්සේ දේශපාලන පක්ෂ රිංගලා දේශපාලන පක්ෂ ඇවිල්ලා මේ අරගලය විනාශ කරා කියලා ඒ අරගලයේම හිටපු කට්ටිය කියන්න පටන් ගත්තා. දැන් මේ කතාව වෙනම එකක් ආයමත් නිර්පාක්ෂිකයන්ගෙන් ජාතික අරගල මධ්‍යස්ථානයක් එනවා කියලා කියනවා. ගෑන් ගාල්ලගේ ලියලා තියෙනවා ගෝල්ෆේස් අරගල භූමියේ නිර්පාක්ෂික කණ්ඩායම විසින් අරගලය ජාතික මධ්‍යස්ථානයේ නමින් නව මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න තීරණය කර තිබේ කියලා කියනවා. ඒ අනුව ගෝල්ෆේස් අරගලයේ දෙවැනි පියවර ලෙස මේ ආරම්භ කර ඇති අතර මේ ස්ථානය හරහා ඊළඟ වැඩ කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එහි සමාජිකයෙක් පැවසිය. එම ස්ථානයට ඕනෑම කෙනෙකුට යාමට ඒමට හැකියාව පවතින බවත් අරගලය දේශපාලනය කලාව සාහිත්‍ය ආදී විෂයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනද ක්‍රියාත්මක කිරීමට තීන්දුව කර තිබෙන බවත් ඔහු සඳහන් කර තිබෙනවා. නිර්පාක්ෂිකයන්ගෙන් ජාතික අරගල මධ්‍යස්ථානයක් එනවා කියලා තමයි ඔන්න තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඔය අතරේ නමගේ අපරාධකරුවෙක් විදිහට හඳුන්වන්නේ හරක්කටා දැන් ඩුබායි වල පොලිස් අත්අඩංගුවේ පසු වෙනවා කියලා ආරංචි. හරක්කටා ලංකාවට ගෙන්වීම නවත්තන්න දේශපාලනඥයෙක් දතකයි කියලා තිස්ස රවීන්ද්‍ර පෙරේරා මේ විදිහට ලියනවා අරුණ පුවත්පතට. ජාත්‍යන්තර රතු පරෙන්තුවක් මත ඩුබායිහිදී අත්අඩංගුවටගත් නදුන් චින්තක නොහොත් හරක්කටා ශ්‍රී ලංකාවට රැගෙනීමට නොහැකි වෙන අයුරින් කටයුතු කිරීමට දකුණේ දේශපාලනඥයෙකු පොලිසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහාය ගැනීමට සැලසුම් කරගෙන යන බවට අනාවරණය වෙලා කියලා අරුණ පුවත්පත කියන අතරේදී අද ලංකාදීප පුවත්පතත් හරක්කටා ගැන කියනවා. ලංකාදීපේ කියනවා අද හෙටම හරක්කටා ලංකාවට නිමන්ති රණසිංහේ බව ලියන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය බුද්ධි සේවාව සමග එක් වී නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි රාජ්‍යයට ගොස් ඔවුන් මෙරට රැගෙනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයිද නිලධාරියා සඳහන් කළා කියලා ලංකාදීපය කියනවා. අපි ඊළඟට යන්නේ චිත්‍රපට සංස්ථාව ගැන කියන කතාවත් දෙසට අවධානය යොමු කරන්න. නජිත් ඒ කතාව වෙන්නේ මේ විදිහට චිත්‍රපට සංස්ථාව අහෝසි න්‍යාමන කොමිසමක් එයි කියලා සිරස්තලයක් වාර්තා කර තිබෙනවා. දැනට ක්‍රියාත්මක වන චිත්‍රපට සංස්ථාවෙන් අපේක්ෂිත අරමුණු ඉටු නොවන නිසා සංස්ථාව වෙනුවට ඉදිරියේදී ජාතික චිත්‍රපට න්‍යාමන කොමිසම පිහිටුවන බව ජනමාධ්‍ය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන කතාව තමයි කියන්නේ. ඒ වගේම ජාතික සිනමා ප්‍රතිපත්ති සම්පාදන කමිටුව විසින් කරන ලද නිර්දේශයන් අනුව මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා කියනවා. චිත්‍රපට නිෂ්පාදනය ආනයනය ප්‍රදර්ශනය සහ බෙදාහැරීම යන කටයුතු චිත්‍රපට න්‍යාමන කොමිසමට පැවරෙන ප්‍රධාන වගකීම් වනු ඇති බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. චිත්‍රපට සංස්ථාව අහෝසි වෙනවා, න්‍යාමන කොමිසමක් එනවා. ඔය අතරේ මේ දවස්වල වැඩිම කතා වෙන්නේ නැව් ගැන. දැන් පාකිස්තාන යුද නැව කොළඹ වරායට ආවා. ලංකාදීපේ කියනවා පාකිස්තාන යුද නැව කොළඹ වරායට එයි කියලා දැඩි ලෙස කතාබහට ලක් වූ පාකිස්තාන යුද නෞකාව වන PNS ටයිමූර් පෙරේදා උදෑසන කොළඹ වරායට ළඟා වුණා කියලා තියෙනවා. ඡායාරූපයකුත් එක්කම ලංකාදීපේ වාර්තා කරන අතරේ මව්බිම ප්‍රධාන සිරස්තලය අද වාර්තා කරන්නේ චීන නැවේ පැමිණීම ලංකාවට නවත්වන්න බෑ. හම්බන්තොට වරාය පාලනය කරන්නේ චීන සමාගමක්. අපිට මොකුත් කරන්න බැහැයි කියලා වරාය අධිකාරිය සඳහන් කළා කියලා අද මේ විදිහට ලියනවා. චීන නැව ආන්දෝලනයට තුඩුදුන් නැව ආන්දෝලනයට තුඩුදුන් යුවන් බැංක් 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණීම වැළැක්වීමට නොහැකි බව මේ සම්බන්ධව කටයුතු කරන රජ ආයතන කිහිපයකම ප්‍රධානීහු ප්‍රකාශ කළ තියෙනවා. හම්බන්තොට වරායේ පරිපාලනය හා මෙහෙයුම් සියල්ල සිදු කරන්නේ චීන සමාගමක් නිසා මේ නෞකාව තම සේවා සපයා ගැනීම සඳහා එහි පැමිණීමට විරුද්ධව කටයුතු කර නොහැකි බව තමයි වරාය අධිකාරිය ප්‍රකාශ කළේ කියලා තොරතුරු වාර්තා කරනවා. අතරේ ඉන්දියාවේ ගුවන් යානයක් පිළිබඳවත් ඊයේ දවසේ තොරතුරු වාර්තා වුණා. ආරක්ෂක ගුවන් යානයක් අපේ රටට දැන් ගුවන් හමුදාව අවුරුදු 8කට විතර කලින් ඉල්ලපු එකක් ලැබුණා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒ අතරේ එක්ස්ප්‍රස් පර්ල් නැවට මොකද උනේ? අද දවසේ
මව්බිම් පුවත්පත මේ ගැන කියන එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න ගැන අලුත් හෙළිදරව්වක් කියලා මේ නෞකාවේ ගින්න සම්බන්ධයෙන් දහවල් කාලයේදී නාවික හමුදාවට තොරතුරු ලැබී තිබුණ නමුත් ගින්න නිවීම පිළිබඳව මේ ගුවන් හමුදාවේ කටයුතු කිරීමක් පිළිබඳ ගුවන් හමුදාවේ සහ ඉල්ලා ඇත්තේ ගුවන් මෙහෙයුම් සිදු කිරීමට නොහැකි රාත්‍රී කාලයේදී බවට තොරතුරු වාර්තා වෙනවා කියලා ගුවන් හමුදාව සඳහන් කරලා තියෙනවා. දැන් මේ හින්දා සමහර විට ගින්න නිවීම ප්‍රමාද වෙන්න ඉඩ ඇති සහ රාත්‍රී කාලයේදී ටිකක් අපහසුයි ගින්න නිවීමේ කටයුතු මේ අලුත් තොරතුරක් හෙළි වුණා කියලා තමයි අද ওই විදිහට තොරතුරු කියන්නේ. කෙසේ වෙතත් මේ වන්දිය සම්පූර්ණයෙන් අපේ රටට ගන්න හැකි වුණාද කියන දේ ප්‍රශ්නයක් බවට පත් වුණා. මේ සියල්ලත් එක්කම අපි බලමු අද දවසේ කාටු. සමීර ඔව් සතියග අරුණ පුවත්පතේ කාටුන් එකෙන් අපි පටන් ගන්න සූදානම් වන්නේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුන් එක බලන්න තමයි යන්නේ. බලන්න මේ දෙන්න කතා වෙන්නේ මොකද්ද කියලා. මේ කතා වෙන්නේ පැරණි ආර්ථික මොඩල් අවලංගුයි කියලා රනිල් මහත්තයා කියනවා. ඒ වුණාට පැරණි දේශපාලකයෝ වළංගුයි කියලා තව කතාවක් එනවා. මෙලකාදීප පුවත්පතේ පියල් සමරවීරගේ ලංකෝ නිස්කාටුනේ බලන්න මේ යමලෝකෙයි අපේ ලෝකෙයි තියෙන වෙනස ගැන කියන්නේ දෙන්නෙක් කතාවක්. මේ උඹ කොහොමද කියන්නේ නරකාදී දුක් විඳින්න අපේ රටට වඩා සාධාරණයි කියලා? ඇයි බං? අපේ රටේදී දුක් විඳින්න වෙලා තියෙන්නේ රටේ නායකයන් කරපු වැරදි හින්දානේ. එතකොට නරකාදීදී දුක් විඳින්න වෙන්නේ තමුන් කරපු වැරදි හින්දා මිසක් යම රජ්ජුරුව කරපු වැරදි හින්දා නෙවෙයිනේ කියලා ලංකෝ නිස්සොය විදිහට කියනවා. ඉතින් නරකාදී නම් ඉතින් යම රජුරු වැරද්දක් කළා කියලා ජනතාවට නම් දුක් විඳින්න වෙන්නේ නැහැ. අපි යනවා සිළුමිණ පුවත්පතේ කතාව කාටුන් එක බලන්න සිම්පල් මෑන් බලන්න මොනවද මේ කියන්නේ කියලා අපිට ඉතිහාසය මතක් කර දෙනවා. 71 දී 89 රටම ගිනි තිව්වා. මේ අවුරුද්දේත් රට ගිනි ගන්න ඉඳ තියන්නේ නැතුව ඔය තරමින් හරි ඒක පාලනය කරපු ඇත්තන්ට පින් දෙන්න ඕන අප්පා කියලා කියනවා. ඉතින් රටම ගිනි තියන්න ගිය එක පාලනය වෙලා තියෙනවා කියලා තමයි මේ කියන්නේ. මේ සිළුමිණ පුවත්පතේ හෙඩික්ලික් කාටුනේ බලන්න මේ ජනතාව මේ දවස්වල බිල් ගෙවන එකෙන් සෑහෙන හෙම්බත් වෙලා පීඩා වෙලා විදුලි බිල වැඩි වෙලා මල්ලක් වෙලා මේ ජනතාවගේ කරපිටට මේ විදුලි බිල වැටිලා තියෙන්නේ. ඈතින්නම් අතකුත් අපිට පිනා මේ සුදු දේශපාලන හස්තයක් වගේ තමයි අපිට පේන්න තියෙන්නේ. විදුලි බිල වැඩි කරලා තියෙනවා. කොහොම වුණත් වෘත්තීය සමිති ඉංජිනේරු මාෆියාවට ලොකු පඩි ගෙවන්නද සර් අපේ බිල වැඩි කළේ කියලා මේ පැත්තකින් පාර්ලිමේන්තුවේ ඇත්තොත් පේන්න ඉන්නවා. පාර්ලිමේන්තුවේ ඇත්තෝ ඒ විදිහට පේන්න ඉන්න අතරේදී විදුලි බිලත් වැඩි කළා. ජනතාවගේ කරපිටටම මේ විදුලි බිලත් වැටිලා ඇත්තටම මේ බිල වැඩි කළේ වෘත්තීය සමිති ඉංජිනේරු මාෆියාවට ලොකු පඩි ගෙවන්නද සර් අපේ බිල වැඩි කළේ කියලා ජනතාව මේ දවස්වල අහනවා. අපි මව්බිම පුවත්පතේ MD වීරරත්න අඳින කාටුන් එකට අපි යනවා. බලන්න සාමාන්‍ය වැසියෙක් ඉන්නවා. ජනාධිපතිවරයා වගේ කෙනෙකුත් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහතා වගේ කෙනෙක්. මේ සාමාන්‍ය වැසියා කියනවා අරගලෙන් උනේ ගෝට ගිය එක විතරයිනේ සර් කියලා. ජනාධිපතිතුමා වගේ කෙනා කියනවා ඇයි මං ආපු එක කියලා. මේ මව්බිම පුවත්පතේ MD වීරරත්න අඳින විදිහ. අපි කාටුන් අවසන් කරන්න සූදානම් කවි පද වලින් දවසේ පද 4 විදුර අබේනායක ලියන කවිය. මුල්පුර වැසි බලෙන් රොත්තම රැකේය තෙල් පෝලිම නැතත් මුළු රට දුකේය. කොල්ලන්ගේ හටන දියවී මැකේය මල්ලියේ 225 22ය. මුල්පුර වැසි බලෙන් රොත්තම රැකේය තෙල් පෝලිම නැතත් මුළු රට දුකේය. කොල්ලන්ගේ හටන දියවී මැකේය මල්ලිය 225 22ය කියලා විදුර අබේනායක මේ කවිය ලියන්නේ. දැන් ඉතින් එක එක තැන්වල ඔය අතරේ 225 නම් ඉන්නේ 22 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනෙත් එක්ක. කොහොම වුණත් සර්වපාක්ෂික ආණ්ඩුවක් හරි සර්වපාක්ෂික පාර්ශවික හරි පාක්ෂික හරි රජයක් පිහිටුවල අපේ රට ඉස්සරහට ගෙනියන්න කටයුතු කරන්න හැමෝටම හැකියාව ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙම නොවුනොත් ඉතින් ලංකාව කියන රටේ නම
ලෝකෙ කොයි තැනද තියෙන්නේ කියලා නැවත නැවතත් හිතන්න වෙන කාලයක් ඉස්සරහට එන්නේ. ඒ හින්දා අපි හැම දිනෙකම මහන්සියලා වැඩ කරමු. රට ඉස්සරහට ගෙනියමු. මේ දේ හැමෝටම අදාළයි. අපිට, දේශපාලනඥයන්ට, රටේ ජනතාවට හැම දිනෙකටම අදාළයි. ඉදිරි සතිය තීරණාත්මකයි දේශපාලන කරලිය තුල වගේම ඔබටත්. ඉතින් ඒ නිසා අපි සූදානම් මේ තීරණාත්මක සතිය සුබවාදීව බලන්න. සුබවාදී සතිය අන්තයක් ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්න සූදානම් වන්නේ අද දවසේ. ආයුබෝවන්.